හරි. අද ඉඳන් අපි සමාන්තර ශ්‍රේණි පාඩමේ සිද්ධාන්ත කොටස් හා එහි ආරම්භය ආපු විදිය ගැන කතා කරනවා. එතකොට අපි ඒ ආරම්භය ආවේ අපිට පොඩි කාලේ ඉඳන් පහවන ශ්‍රේණියේදී සංඛ්‍යා රටා තිබ්බා. රූප රටා භාවිතා කරලා එක එක ප්‍රශ්න ඇහුවා. ඊට පස්සේ නවවන ශ්‍රේණියේදී සංඛ්‍යා රටා කියලා පාඩමක් යටතේදී n වන පදය නැත්නම් පොදු පදය, පොදු අන්තරය, මුල් පදය හා ඒ ආශ්‍රිත ගැටළු ප්‍රමාණයක් ගැන කතා කරා. මේව ගැන කතා කරලා ඉවර වෙලා දැන් අපිට තියෙන්නේ 10 වන ශ්‍රේණියේදී ප්‍රධානම ඒකකයක් වන සමාන්තර ශ්‍රේණි පාඩම ගැන තමයි අපි මේ වෙලාවෙත් කතා කරන්න ඕනේ. ඒකට තමයි මේ වීඩියෝ මාලාව තුළින් ශ්‍රේණි පාඩමේ සමාන්තර ශ්‍රේණි, ගුණෝත්තර ශ්‍රේණි ගැන අපි ඉගෙන ගන්නවා. එතකොට මේ පාඩම හැදෙන්නේ කොහොමද කියලා බලන්න. ශ්‍රේණි ප්‍රධාන ආකාර දෙකයි. එකක් ගුණෝත්තර ශ්‍රේණි. අනිත් එක සමාන්තර ශ්‍රේණි. දැන් මෙන්න මේ පාඩමේ යටතේදී අපි ගුණෝත්තර ශ්‍රේණි, සමාන්තර ශ්‍රේණි කියලා පාඩම් දෙකක් ඉගෙන ගන්නවා. එතකොට මේ ශ්‍රේණි පාඩමේ 10 වන ශ්‍රේණියට අදාළව තමයි සමාන්තර ශ්‍රේණි තියෙන්නේ. 11 වෙනි ශ්‍රේණියට අදාළව තමයි ගුණෝත්තර ශ්‍රේණි තියෙන්නේ. එහෙනම් අපි සමාන්තර ශ්‍රේණි ගැන මුලින් ඉඳන් සාකච්ඡා කරන්න ඕනේ. අපි එහෙනම් සමාන්තර ශ්‍රේණි ගැන මෙතනින් පස්සේ පටන් ගමු. සමාන්තර ශ්‍රේණි වල ආරම්භය සිදුවන්නේ 9 වන ශ්‍රේණියේදී සංඛ්‍යා රටා භාවිතය. එහෙනම් සංඛ්‍යා රටා පාඩම 9 වන ශ්‍රේණියේදී ගන්නවා ඔබට මතක ඇති. මතක නැත්නම් මතක් කරන්න. අපි මේ ටික කරනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම පටන් ගමු සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා බලමු. මම දැන් ලියලා තියෙන සංඛ්‍යා රටාව. ඒ සංඛ්‍යා රටාවේ පිළිවෙලක් තියෙනවා බලන්න. හැම 3ට 2ක් එකතු වෙලා 5 හැදෙන 5ට 2ක් එකතු වෙලා 7 හැදෙන 7ට 2ක් එකතු වෙලා 9 හැදෙන 9ට 2ක් එකතු වෙලා 11 හැදෙන. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ හැම වෙලාවෙම දෙකක් එකතු වෙලා තමයි ඊළඟ පදේ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් සෑම අනුයාත ඒ කියන්නේ එක ළඟ පිහිටන සංඛ්‍යා දෙකක් අතර අන්තරය සමාන වෙනවා. මේ එක ළඟ පිහිටන සංඛ්‍යා දෙක අතරයි 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 අන්තරය සමාන නම් අපි කියනවා ඒක පොදු අන්තරයක් කියලා. එහෙනම් පොදු අන්තරය සමාන වූ සංඛ්‍යා රටාව සමාන්තර ශ්‍රේණියක් කියලා හඳුන්වනවා. අපි බලමු පොදු අන්තරය කියලා කියන්නේ මොකක්ද කියලා. එහෙනම් පොදු අන්තරය කියලා කියන්නේ සිම්පල් d අක්ෂරයෙන් හඳුන්වන්නේ පොදු අන්තරය කියලා කියන්නේ පසු පදය ඍණ පෙර පදය. හරි. සංඛ්‍යා රටාවක් ලියනකොට එක් එක් පදවල පිහිටුම අනුව ඒවායේ ස්ථානීයට ගැලපෙන නමක් ලබා දෙනවා. එහෙනම් අපි සංඛ්‍යා රටාවක ස්ථානීය පිහිටුම අනුව නම් ලබා දෙමු. දෙක, 4, 6, 8, 10, 12 තික්. එහෙනම් මෙතන තික් තුන තිබීමේ අර්ථය සංඛ්‍යා රටාව තවදුරටත් තියෙනවා කියන එක තමයි මෙන්න මේකෙන් අදහස් වන්නේ. එහෙනම් සංඛ්‍යා රටාවේ මෙන්න මේ පදය අපි පළමු පදය කියලා හඳුන්වනවා. මෙන්න මේ පදය අපි හඳුන්වනවා දෙවන පදය කියලා. මේක අපි හඳුන්වනවා තුන්වන පදය කියලා. මේක අපි හඳුන්වනවා
හතරවන පදේ කියලා. එතකොට ඔය විදිහට පද ටික නම් කරගෙන ගියාම පළමු පදය, දෙවන පදය, තුන්වෙනි පදය, හතරවෙනි පදය, පස්වෙනි පදය, හයවෙනි පදය අපි සංඛ්‍යා රටාවේ කිසියම් වූ තැනක තිබෙනා වූ පදයක්, කිසියම් තැනක තිබෙනා වූ පදයක් අපි හිතමු මේ සංඛ්‍යා රටාවේ යම් තැනක තියෙනවා tn කියලා පදයක්. එහෙනම් අපි ඒ සංඛ්‍යා රටාවේ n වෙනියට තියෙනවා නම් ඒ tn කියන පදය අපි හඳුන්වනවා මෙන්න මේක තියෙන්නේ n වැනි පදය කියලා. ළමයි සංඛ්‍යා රටාවක පද නිරූපණය කරනකොට පළමු පදය, දෙවන පදය, තුන්වන පදය, හතරවන පදය, පස්වන පදය, හයවන පදය n වෙනියට පිළිතුරු පදය n වන පදය කියලා හඳුන්වනවා. එහෙනම් අපි සංකේත භාවිතයේ මේක t1, t2, t3, t4 මේ n වෙනි පදය tn කියලා හඳුන්වනවා. සංඛ්‍යා රටාවක පද හඳුන්වන්නේ මෙහෙමයි. හැබැයි මේ පළවෙනි පදයට අමුතු විශේෂ ගුණයක් දෙනවා. ඒක අපි මුල් පදය කියලා හඳුන්වනවා. මුල් පදය. එතකොට මේ මුල් පදය හඳුන්වනු ලබන ඉංග්‍රීසි අක්ෂරය සිම්පල් A. හරි. ඔතනින් පස්සේ අපි සංඛ්‍යා රටාවක පොදු පදය ලබා ගන්නේ කොහොමදයි කියලා බලන්න හදන්නේ. එතකොට සංඛ්‍යා රටාවක පොදු පදය ගන්නකොට පළවෙනියටම මතක තියෙන්න ඕන මුල් පදය කියන්නේ මොකක්ද කියන එක මතක තියෙන්න ඕන. පොදු අන්තරය ඒ කියන්නේ පසුපදයෙන් පෙර පදය අඩු කරනවයි කියන සූත්‍රය මතක තියෙන්න ඕන. එහෙනම් අපි සංඛ්‍යා රටාවේ පොදු පදය ලබා ගන්න හැටි බලමු. හරි. දැන් අපි හදන්න යන්නේ පුතේ පොදු පදය ලබා ගැනීම සඳහා අපි නවවන ශ්‍රේණියේදී කරන ක්‍රම දෙකක් ගැන කතා කරන්න තමයි දැන් යන්නේ. එහෙනම් අපි උදාහරණ ගානක් සලකමු. 3 5 7 9 තවදුරටත් පද තියෙනවායි කියලා පෙන්නන්න 33ක් භාවිතා කරා. එහෙනම් පුතේ අපි පළවෙනි ක්‍රමය ගැන පළවෙනියටම සාකච්ඡා කරමු. පුතේ මුලින්ම අපි කරන්නේ මුල් පදය මොකක්ද කියලා ලියාගන්න. මුල් පදය 3යි. පස්සේ අපි කරන්නේ පොදු අන්තරය හොයාගන්න එක. පුතේ පොදු අන්තරය හොයන්නේ කොහොමද? පසු පදය ඍණ පෙර පදය. පුතේ අනුයාත සංඛ්‍යා දෙකක් තෝරගෙන ඒකෙන් පසු පදයෙන් පෙර පදය අඩු කරාම එන්නේ පොදු අන්තරය. එහෙනම් 7ෙන් අඩු කරනවා 5 උත්තරය 2යි. පුතේ දැන් මෙන්න මේ සංඛ්‍යා රටාවේ පොදු පදය ලබා ගන්නයි අපි සූදානම් වන්නේ. එහෙනම් අපි ඒක පළවෙනි ක්‍රමයට හදලා පෙන්නමු. පුතේ පළවෙනි ක්‍රමය. පුතේ පළවෙනියටම කරන්නේ පළමු පදය, දෙවන පදය, තුන්වන පදය, 33 එන්වන පදය. පුතේ පළමු පදේ නම් T1 කියලා හඳුන්වනවා, දෙවන පදේ නම් T2 කියලා හඳුන්වනවා, තුන්වන පදේ නම් T3 කියලා හඳුන්වනවා, එන්වන පදේ නම් Tn කියලා හඳුන්වනවා. පුතේ පළමු පදේ, දෙවන පදේ, තුන්වෙනි පදේ, එන්වන පදේ. පුතේ අපි හොයාගත්ත පොදු අන්තරය 2යි. එහෙනම් හැම එකටම අපි පොදු අන්තරය දානවා. පුතේ පළමු පදේ නම් 1කින් ගුණ කරනවා, දෙවන පදේ නම් 2කින් ගුණ කරනවා, තුන්වන පදේ නම් අපි 3කින් ගුණ කරනවා, එන්වන පදේ නම් අපි 9කින් ගුණ කරනවා. පුතේ දැන් දෙවරක් එක 2යි. ඇත්තම උත්තරේ 3යි. එහෙනම් පුතේ මෙතන ලැබුණු උත්තරයට තා කීයක් එකතු වෙන්න ඕනද? එකක් එකතු වුණාම තමයි 3 කියන උත්තරේ එන්නේ. පුතේ දෙවරක් 2 4යි. ඇත්තම දෙවන පදය 5යි. මෙතෙන්ට එකක් එකතු වුණාම තමයි ඇත්තම දෙවන පදේ එන්නේ. දෙවරක් 2 4යි. ඒකට එකක් එකතු වුණාම 5යි. අන්න දෙවෙනි උත්තරය ආවා. පුතේ තුන්වන පදය දෙවරක් 3 6යි. හැබැයි ඇත්තටම තුන්වන පදය 7යි. එහෙනම් එකක් එකතු වෙන්න ඕන. එහෙනම් උත්තරය 7යි. එහෙනම් පුතේ මේ හැම එකටම එකක් එකතු වුණා නම් පොදු පදය හොයනකොට නැත්නම් n වන පදය හොයනකොට එකක් එකතු කරන්න ඕන. පුතේ දෙවරක් n 2යි n ධන 1. මේ තියෙන්නේ පුතේ n වන පදය හෙවත් පොදු පදය. අපි දැන් කතා කරමු ඒකෙම දෙවන ක්‍රමය ගැන.
හරි. අපි දෙවන ක්‍රමයේදී කතා කරනු ලබන්නේ අර විදියටම පළමු පදය, දෙවන පදය, තුන්වන පදය, 33ක් එන්වන පදය කියලා ලියා ගන්න ඕන. හරි. පළමු පදේ නම් T1, දෙවන පදේ නම් T2, තුන්වන පදේ නම් T3, එන්වන පදේ නම් Tn. පුතේ දැන් බලන්න. හිමින් සීරුවට කියලා දෙන්න. පුතේ මේ සංඛ්‍යා රටාවේ මුල් පදය මොකක්ද? 3යි. පුතාලා කවුරුද දන්නවද? එහෙනම් මම ඒ 3 හැම එකටම දැම්මා. පුතේ ඕනම ගානක් මේ ක්‍රමයෙන් හදනකොට මුල් පදය ලියලා හැම එකටම එකතු කිරීමේ ලකුණ දාන්න. පුතේ මේ වගේ ක්‍රමයකට අපි පොදු පදය හොයනවා නම් ඊළඟට කරන්නේ වරහන දාන එක. මේ වරහන ඇතුලේ දාන්න ඕනේ මොකක්දයි කියලා තා පොඩ්ඩකින් කියලා දෙන්න. පුතේ ඊට පස්සේ මේ වරහන අපි ගුණ කරන්න ඕන පොදු අන්තරය 2යි. පුතේ මම දැන් පොඩි දෙයක් කියලා දෙන්න හදන්නේ ඒ වරහන ඇතුළේ කොහොමදයි සුළු කරන්නේ කියලා. පුතේ පළමු පදේ නම් 1 ලිව්වා, දෙවන පදේ නම් 2 ලිව්වා, තුන්වන පදේ නම් 3 ලිව්වා, එන්වන පදේ නම් n ලිව්වා. හරිද? පුතේ ඊළඟට ඕනම ගානක් විසඳද්දී ඊට පස්සේ හැම එකෙන්ම එකක් අඩු කරන්න ඕන. ඒ එකක් අඩු කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා අපි මේ කොටසේදී කියලා දෙන්න. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි, බිඳුව වරක් 2 බිඳුවයි, බිඳුවට 3ක් එකතු කරාම 3යි. ඇත්තටම පළමු පදයක් 3යි. දෙකෙන් එකක් අඩු වුණාම 1යි, වරක් 2 2යි, දෙකට 3ක් එකතු වුණාම 5යි. ඇත්තටම දෙවන පදයක් 5යි. 3ෙන් එකක් අඩු වුණාම 2යි, දෙවරක් 2 4යි, 4ට 3ක් එකතු වුණාම 7යි. පුතේ තුන්වන පදයක් හරියටම ආවා. පළමු පදයක් හරියට ආවා, දෙවන පදයක් හරියට ආවා, තුන්වන පදයක් හරියට ආවා. එහෙනම් පුතේ මම එන්වන පදයක් හරියට එන්න ඕනේ කියලා අනුගමනය කරනවා. පුතේ එහෙනම් 3 ධන දෙවරක් n 2යි n දෙවරක් ඍණ 1 ඍණ 2යි 2යි n 3ෙන් 2ක් අඩු කරාම ධන 1යි. පුතේ n වන පදය 2යි n ධන 1යි. ඒ කියන්නේ පොදු පදය 2යි n ධන 1යි. Tn සමානයි a ධන n ඍණ 1යි d කියන සූත්‍රය අපි ඔප්පු කරමු. පුතේ අපි සාධාරණ සමාන්තර ශ්‍රේණියක් සලකන්න ඕන. එහෙනම් අපි ඒ සමාන්තර ශ්‍රේණිය තමයි a ධන d a ධන 2යි d a ධන 3යි d. පුතේ මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පදය අපි දන්නවා. එහෙනම් පොදු අන්තරය හොයන්නේ කොහොමද? පොදු අන්තරය සමානයි පසු පදය ඍණ පෙර පදය. එහෙනම් අනුයාත සංඛ්‍යා දෙකක් ගන්න ඕන. මම අනුයාත සංඛ්‍යා දෙකක් විදිහට මේ දෙක කරනවා. එහෙනම් පසු පදයේ a ධන d පෙර පදය a ධන 1 ඍණ 1 කැපිලා d ඉතුරු වෙනවා. එහෙනම් පොදු අන්තරය d කියලා ආවා. එහෙනම් අපි දැන් මුල් පදය ගන්නවා a කියලා, පොදු අන්තරය ගන්නවා d කියලා. එහෙනම් මෙන්න මේ සංඛ්‍යා රටාවේ පොදු පදය ගන්න නම් අපි කොහොමද කරන්නේ? බලන්න. පුතේ මම අර කලින් පොදු පදය ලබා ගන්න ආකාරයටම පළමු පදය, දෙවන පදය, තුන්වන පදය, තුනක් එන්වන පදය කියලා ලිව්වා. හරි. පුතේ මම මේ හැම එකටම මුල් පදය ලියනවා. මුල් පදය 1. පුතේ ඊට පස්සේ මම මේ හැම එකටම ධන ලියනවා. පුතේ දැන් බලන්න මම කරන වැඩේ. පුතාලට මතක ඇති මේ වරහන දානකොටම
පොදු පදයේ සොයන දෙවන ක්‍රමයේදී නේද මේ විදිහට වරහන් දාලා සුළු කරන්න කියලා දුන්නේ. එහෙනම් කොහොමද කරන්නේ? පළමු පදේ නම් 1 දැම්ම, දෙවන පදේ නම් 2 දැම්ම, තුන්වන පදේ නම් 3 දැම්ම, එන්වන පදේ නම් n දැම්ම. පුතේ හැම එකකින්ම මම එකක් අඩු කරගෙන ගියා. පුතේ ඊට පස්සේ පොදු අන්තරය d කියලා ආවා. මම හැම එකම d ගෙන් ගුණ කරා. දැන් බලමු. එකෙන් එකක් අඩු කරාම බිඳුවයි බිඳුව d ගෙන් ගුණ කරා බිඳුවයි බිඳුව ධන a එහෙනම් පළමු පදය a කියලා ආවා. දැන් පුතේ දෙවන පදය දෙකෙන් එකක් අඩු කරාම එකයි වරක් d ධන a ධන d. පුතේ සුළු කරාම a ධන 3න් එකක් අඩු කරාම 2යි d. පුතේ එහෙනම් n වන පදය අපි හොයාගනවා කොහොමද? a ධන n ගෙන් එකක් අඩු කරා d. එහෙනම් පුතේ ලස්සන සූත්‍රයක් ගොඩනගෙනවා. මොකක්ද? n වන පදය සමානයි a ධන n ඍණ 1යි d. පුතේ අපි පළමු පදේ නම් හැඳින්වුව මතකද t1 කියලා. දෙවන පදේ නම් අපි හැඳින්වුව මතකද t2 කියලා. තුන්වන පදේ නම් අපි හැඳින්වුව මතකද t3 කියලා. n වන පදේ නම් අපි හැඳින්වුව tn කියලා. මතකද? පුතේ එහෙනම් අපි අන්න අර ඉහත ලිව්ව සූත්‍රය ඇවිල්ලා නේද? tn සමානයි a ධන n ඍණ 1යි d. පුතේ මෙන්න මේ සූත්‍රය අපි ඔප්පු කරන්නේ මෙන්න මේ ආකාරයට. මේ ඔප්පු කිරීම අවශ්‍ය නොවුනත් පුතාලා දැනගෙන ඉන්න එක කොහොමදත් හොඳයි. පුතේ අපි ඊළඟට try කරමු ඊළඟ සූත්‍රය ඔප්පු කරන විදිය. සමාන්තර ශ්‍රේණියක මුල් පද n ගණනක එකතුව සෙවීමේ පළවෙනි සූත්‍රය ගොඩ ගන්න ඕන. එහෙනම් මොකක්ද මේ පළවෙනි සූත්‍රය? පුතාලා දන්නවත් දන්නේ 11 ශ්‍රේණියේ දරුවන්ට නම් මතක ඇති. Sn සමානයි n බෙදීම 2යි a ධන l කියලා සූත්‍රයක් තමයි සමාන්තර ශ්‍රේණියක මුල් පද n ගණනක එකතුව සෙවීමේ සූත්‍රය. එහෙනම් මේ සූත්‍රය ඔප්පු කරන හැටි අපි බලමු. පුතේ අපි සාධාරණ සමාන්තර ශ්‍රේණියක පද n සංඛ්‍යාවක් ලියාගමු. එහෙනම් මම ලියනවා පළමු පදය, දෙවන පදය, තුන්වන පදය, තුන. හරි. පුතේ මුල් පද තුනක් ලිව්වා. මම ඒ වගේම අවසානයේ ඉඳන් පෙර පදේ ඊට පෙර පදේ විදියට පද තුනක් ලියනවා. එහෙනම් මම ලියනවා n වන පදය, n ඍණ 1 වන පදය, ඊට පස්සේ n ඍණ 2 වන පදය. පුතේ මේ සමාන්තර ශ්‍රේණියේ අපි පළමු පදය හඳුන්වනවා t1 කියලා, දෙවන පදය අපි හඳුන්වනවා t2 කියලා, තුන්වන පදය අපි හඳුන්වනවා t3 කියලා. පුතේ n ඍණ 2 පදය අපි හඳුන්වනවා tn ඍණ 2 කියලා, n ඍණ 1 පදය අපි හඳුන්වනවා tn ඍණ 1 කියලා, n වන පදය අපි හඳුන්වනවා tn කියලා. පුතේ අපි බලමු සමාන්තර ශ්‍රේණියක මුල් පදය. පුතේ සමාන්තර ශ්‍රේණියක මුල් පදය a නම් පොදු අන්තරය d නම්. පුතේ මට කියන්න එහෙනම් පළමු පදේ කියන්නේ මොකද්ද? a. පුතේ මට එහෙනම් කියන්න දෙවන පදේ කියන්නේ මොකක්ද? දෙවන පදේ කියන්නේ පළමු පදයට පොදු අන්තරය එකතු වුණාම හැදෙන පදය නේද? එහෙනම් දෙවන පදය a ධන d. පුතේ තුන්වන පදේ කියලා කියන්නේ දෙවන පදයට පොදු අන්තරය හැදුනට පස්සේ එකතු වුණාට පස්සේ හැදෙන පදය. එහෙනම් a ධන 2යි. පුතේ අන්න ඒ වගේ ලස්සනට මම පොඩ්ඩක් මේක දිහා බලන් ඉන්නකොට
මේ සමාන්තර ශ්‍රේණියේ තියෙන්නේ පද n ගණනක් විතරයි. පුතේ එතකොට පද n ගණන අඩංගු වන සමාන්තර ශ්‍රේණියක අවසාන පදය ඒ කියන්නේ මේ සමාන්තර ශ්‍රේණිය නම් n වන පදය. මම හිතනවා පුතේ මේ අවසාන පදය l කියලා. පුතේ අවසාන පදයට පෙර ඇති පදය එහෙනම් මට ගන්න පුළුවන් නේද? අවසාන පදයෙන් පොදු අන්තරය අඩු කරාම අවසාන පදයට පෙර ඇති පදය එනව නේද? පුතේ එතකොට මෙන්න මේ පදයට පෙර ඇති පදය ගන්න පුළුවන් නේද? මේ පදයෙන් පොදු අන්තරය අඩු කරාම. එහෙනම් පුතේ මෙන්න මේ විදියට සමාන්තර ශ්‍රේණියේ පද ටික අපි හොයාගත්තා. පුතාලා දන්නවත් දන්නේ අපි එකතුව හඳුන්වනවා සම් එකක් කියලා. පුතේ අපි එකතුව හඳුන්වනවා සම් එකක් කියලා. එතකොට අන්න ඒ සම් කියන වචනේ s අකුර භාවිතා කරලා අපි මුල් පද n ගණනක එකතුව ඉදිරිපත් කරනවා. පුතේ මුල් පද n ගණනක කියන එක දක්වන්න අපි මෙන්න මෙතෙන්ට n දානවා. මේකෙන් අර්ථවත් වෙන්නේ මුල් පද n ගණනක එකතුව. පුතේ පළමු පදය දෙවන පදය. මෙතන ඉඳන් මෙතෙන්ට පද දෙකයි. පුතේ මෙතන ඉඳන් මෙතෙන්ට පද තුනයි. මෙතන ඉඳන් මෙතෙන්ට පද කොච්චර තියෙද? n ගණනක් තියෙනවා. එහෙනම් පුතේ මේ සමාන්තර ශ්‍රේණියේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ටම පද කොච්චර ප්‍රමාණයක් තියෙද? n ගණනක් තියෙනවා. පුතේ මම මේ පද n ගණන එකතු කරාට පස්සේ එන උත්තරේ නේද සමාන්තර ශ්‍රේණියේ මුල් පද n ගණනක එකතු වෙයි කියලා කියන්නේ. එහෙනම් පුතේ මේ මුල් පද n ගණන මම එකතු කරනවා. පුතේ බලන්න. මුල් පද n ගණනක එකතුව Sn සමානයි පුතේ a ධන d ධන a ධන 2d ධන පුතේ මෙන්න තාපද තියෙනවයි කියලා පෙන්වන්න තමයි තිත් තුනක් තියුනේ. ධන ඊට පස්සේ පුතේ l ඍණ 2d ධන l ඍණ d ධන l. පුතේ ඔය තියෙන්නේ සමාන්තර ශ්‍රේණියක මුල් පද n ගණනක එකතුව අරගෙන තමයි ඔය සමීකරණ ලියලා තියෙන්නේ. පුතේ මම සූත්‍රයක් ගොඩනගන්න ඕන නිසා මේකෙන් සූත්‍රයක් ගොඩනගන්නේ කොහොමදයි කියලා බලන්න ඉන්නවා. ඒතර බලන් ඉන්නකොට මට පේනවා පුතේ මම මුලින් ඉඳන් අගට ලියලා තියෙන්නේ. මට ක්‍රමයක් යෝජනා වෙනවා. එහෙනම් මම අග ඉඳන් මුලට ආයසරයක් එකතුව ලියනවා. එතකොට වෙනසක් වෙන්නේ නැහැ නේද පුතේ? එහෙනම් මම ආයසරයක් අග ඉඳන් මුලටත් එකතුව ලියනවා. බලා ගන්න පුතේ. එහෙනම් Sn සමානයි L ධන L ඍණ d ධන L ඍණ 2d ධන තාපද තියෙනවයි කියලා පෙන්නන්න තිත් තුනක් තියුවා. a ධන 2d ධන a ධන d ධන n. පුතේ මම මේක පළමු සමීකරණය කියලා හිතනවා. මම මේක දෙවන සමීකරණය කියලා හිතනවා. පුතේ මම ඕක දිහා බලන් ඉඳලා මට නිකන් අදහසක් එනවා. පළවෙනි සමීකරණයට දෙවෙනි සමීකරණය එකතු කරන්න. මම ඒ කරන දේ පොඩ්ඩක් බලන් ඉඳලා තේරුම් ගන්න. පුතේ මම පළවෙනි එකට දෙවෙනි එක එකතු කරනවා. එකට එකතු කරනවා දෙක. පුතේ බලමු අපි මොකක්ද වෙන්නේ කියලා. පුතේ අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. පුතේ පළවෙනි සමීකරණයේ පළමු පදයයි දෙවන සමීකරණයේ පළමු පදයයි එකතු කරාම මොකද්ද? පළවෙනි සමීකරණයේ පළමු පදයයි දෙවන සමීකරණයේ පළමු පදයයි. පුතේ Sn එකතු වුණාම 2යි Sn. අවුලක් නැහැ නේ. ඒක හරියටම හරි. පුතේ මේ පළමු පදයයි මේ පළමු පදයයි එකතු වුණාම a ධන l කියලා එනවා. ධන පුතේ මේ දෙවන පදයේ මේ දෙවන පදයේ එකතු වුණාම ධන d ට ඍණ d කැපිලා a ධන l කියලා එනවා. පුතේ මෙන්න මේ තුන්වන පදයේ මේ තුන්වන පදයේ එකතු වුණාම ධන 2d ට ඍණ 2d කැපිලා a ධන l කියන එක එනවා. පුතේ ඔය කතාවම මෙන්න මේ පද ප්‍රමාණයේදී සිදු වෙන්න ඕන කියලා අපි කල්පනා කරනවා.
පුතේ ඊට පස්සේ මම මෙන්න මේ පදයයි මේ පදයයි එකතු වුණාම ඍණ 2ඩ ධන 2ඩ කැපිලා එතකොටත් එන්නේ ඒ ධන L කියන එක. පුතේ අවසාන පදයට පෙර ඇති පදේ අවසාන පදයට පෙර ඇති පදේ මේ දෙකත් එකතු කරාම එන්නේ මොකද්ද පුතේ? ඒ ධන L කියලා. පුතේ මේ දෙකත් එකතු කරාම එන්නේ ඒ ධන L කියලා. පුතේ අපි මුල් පද n ගණනක එකතුව තමයි මේ පළවෙනි සමීකරණයේ තරම් තියෙන්නේ. දෙවන සමීකරණයේ තරම් තියෙන්නේ මුල් පද n ගණනක එකතුව. පුතේ පළවෙනි සමීකරණයේ මුල ඉඳන් අගට ලියලා දෙවන සමීකරණයේ අග ඉඳන් මුලට ලියලා. අපි අන්න ඒ එක් එක් පද වෙන වෙනම එකතු කරාට පස්සේ මෙතන හැදෙන්නේ පද n ගණනක් නේද? මෙතන හැදෙන්නේ පද n ගණනක්. පුතේ ඔයාලට තේරෙනවද දන්නේ නැහැ. 2sn මම පුතාට පොඩි වැඩක් කියලා දෙන්න හදන්නේ. පුතේ ඔයාලට මතකද 2 ධන 2 ධන 2 ධන 2 ධන 2 ධන 2 පුතේ 2යි 2යි 4යි 6යි 8යි 10යි 12යි. පුතේ මේක අපි දෙකට දෙකක් එකතු කරලා ඒන උත්තරයට 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 දෙකක් එකතු කරා කාලේ ගොඩක් වැය වෙනවා. පුතේ එක වගේම පද තියෙන නිසා ඒ එක වගේ පදයක් ලියලා ඒ වගේ පද කීයක් තියෙද කියලා ලිව්වනම් බලමු උත්තරේ ඒ විදිහටම එනවද කියලා. පද කීයක් තියෙද? 6යි. 6 වරක් 2 12යි. අන්න මේ ක්‍රමයේ ගැන හිතලා පුතේ මම මෙතන උත්තරේ ගන්න හදලා. මෙතන පද n ගණනක් තියෙනවා. මේ හැම එකේම a ධන l කියන පොදු පදයක් තමයි තියෙන්නේ. එහෙනම් පුතේ මේකේ එකතුව අපිට ගන්න පුළුවන් n වරක් a ධන l කියලා. පුතාලට දැන් බලන් ඉන්නකොට පොඩ්ඩක් පැහැදිලි වෙන්න ඕන. මොකක්ද පැහැදිලි වෙන්නේ? පුතේ මට මුල් පද n ගණනක එකතුව කියන එක තනි කරගන්න පුළුවන්. එහෙනම් මම මුල් පද n ගණනක එකතුව ගන්නවා sn සමානයි පුතේ ගුණ කිරීමේ දෙක නැති වෙන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. පුතේ ගුණ කිරීමේ දෙකට බෙදීමේ දෙක කැපුණම sn සමානයි n බෙදීම 2යි. මෙතන ගුණ කිරීම ලිව්වත් 1යි නැතත් 1යි a ධන l කියලා එනවා. පුතේ අපි මේ කතා කරලා ඔප්පු කරලා ගත්ත පළවෙනි සමීකරණය නැත්තම් මෙන්න මේ සමීකරණය තමයි මුල් පද n ගණනක එකතුව සෙවීමේ පළවෙනි සූත්‍රය. මොකද්ද පළවෙනි සූත්‍රය? sn සමානයි n බෙදීම 2 a ධන l. පුතේ මෙන්න මේකේ පද මොනවද කියලා පොඩ්ඩක් බලමු. පුතේ sn කියන එකේ තේරුම මුල් පද n ගණනක එකතුව කියන එක. පුතේ n කියන එකේ තේරුම මුල් පද ගණන. පුතේ a කියන එකේ තේරුම මුල් පදය. l කියන එකේ තේරුම අවසාන පදය. පුතේ මට පොඩ්ඩක් දෙවනි සමීකරණය මුල් පද n ගණනක එකතුව සෙවීමේ දෙවන සමීකරණය ඔප්පු කරන්න පොඩි දෙයක් වැදගත් වෙනවා. පුතාලට මතකද මෙන්න මේ සමීකරණය අපි ලබා ගන්නකොට අවසාන පදයේ විදියට ගත්තේ මොකක්ද? පුතේ අවසාන පදේ කියලා කියන්නේ L කියලා ගත්තා. ඔයාලට මතකද අවසාන පදයේ විදියට ගත්තේ n වන පදය. n වන පදය තමයි අවසාන පදයේ විදියට ගත්තේ. අපි n වන පදය සමානයි L කියලා ගත්තා. මම අන්න ඒක භාවිතා කරලා දෙවන සමීකරණය ඔප්පු කරන්න යන්නේ. පුතේ බලන්න. පුතේ ඔයාලා පොඩ්ඩක් වීඩියෝ එක නැවත පිටිපස්සට ගමන් කරවලා ඕන්නම් බලන්න. පුතේ අපි මේ සමීකරණය පළවෙනි සමීකරණය ඒ කියන්නේ මොකද්ද? sn සමානයි n බෙදීම 2 a ධන l කියන එක ඔප්පු කරන්න
හදනකොට පළමු පදය, දෙවන පදය, තුන්වෙනි පදය තවදුරටත් පද තියෙයි කියලා පෙන්නන්න 33ක් තියලා n ඍණ දෙවන පදය, n ඍණ පළමු පදය, n ඍණ එක පදය, n පදය කියලා ලිව්වා. පුතේ අන n වන පදය කියන එක තමයි අපි කතා කරපු අවසාන පදය. එහෙනම් පුතේ මම මේක පොඩ්ඩක් ලියනවා. n වන පදය. පුතේ n වන පදය. ඒ කියන්නේ මොකක්ද පුතේ? n වන පදය කියලා කියන්නේ tn. පුතේ n වන පදය කියන්නේ මොකද්ද? tn. පුතේ අන්න ඒක සමාන වුණා එතන නේද? අපි හදපු සමීකරණය ඔප්පු කරන්න භාවිතා කරේ අවසාන පදය කියලා. ඒ කියන්නේ n වන පදය කියලා. එහෙනම් පුතේ ඔයාලට මතකද n වන පදය සොයන පොදු සූත්‍රය මොකද්ද? tn සමානයි a ධන n ඍණ 1යි d. පුතේ මම මේක 1 කියලා ගත්තා, මම මේක 2 කියලා ගත්තා. දෙකේම පුතේ n වන පදය තියෙන නිසා එහෙනම් මේ 1 සමානයි 2ට. 1 සමානයි 2ට. පුතේ එතකොට එනවා l සමානයි a ධන n ඍණ 1යි d. පුතාලට මෙන්න මේ වගේ සම්බන්ධයක් ආවා. පුතේ මෙතන සම්බන්ධතා දෙකක් තියෙනවා. Sn සමානයි n බෙදීම 2යි a ධන l. l සමානයි a ධන n ඍණ 1යි d. පුතේ මම මේක 1 කියලා ගත්තොත්, මම මේක 2 කියලා ගත්තොත් පුතේ අපි මේක සුළු කරන විදිය බලමු. පුතේ මම කරන්නේ බලා ගන්න. දෙකෙහි අගය එකෙහි ආදේශය. පුතේ බලා ගන්න. පුතේ මොකක්ද එක සමීකරණය මොකක්ද? අපි දැන් දන්නවා එක සමීකරණය මොකක්ද? Sn සමානයි n බෙදීම 2යි a ධන l. පුතේ Sn සමානයි n බෙදීම 2යි පුතේ a ධන l වෙනුවට මට ලියන්න පුළුවන් මේ දෙවනි සමීකරණේ ආපු උත්තරේ. l කියන්නේ a ධන n ඍණ 1යි d. පුතේ දැන් මම මේක සරල කරනවා. පුතේ මම මේක දැන් සරල කරනවා. පුතේ දැන් මම මේක සරල කරනවා. පුතේ මට එනවා Sn සමානයි n බෙදීම 2යි a ධන a 2යි a ධන n ඍණ 1යි d. පුතේ මාර ලස්සනයි. මෙන්න මේක තමයි දෙවන සමීකරණය. මෙන්න මේක තමයි දෙවන මුල් පද n ගණනක එකතුව සොයන දෙවන සමීකරණය. පුතේ මම පොඩි සාරාංශයක් කරන්න ගණන් හදන්න ප්‍රථමයෙන්. පුතේ n වන පදය සොයන සූත්‍රයක් ගොඩනැගුවා. tn නැත්තම් පොදු පදයක් සොයන්න සූත්‍රයක් ගොඩනැගුවා. tn සමානයි a ධන n ඍණ 1යි d. මේක තමයි පුතේ පළවෙනිම සූත්‍රය. පුතේ ඊට පස්සේ බලන්න. පුතේ ඊට පස්සේ මුල් පද n ගණනක එකතුව සොයන්න සූත්‍රයක් ගොඩනැගුවා. Sn සමානයි n බෙදීම 2යි a ධන l. පුතේ තව සූත්‍රයක් ගොඩනැගුවා. මේක අනුසාරයෙන් Sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. මේක තමයි තුන්වෙනි සමීකරණය. සමාන්තර ශ්‍රේණි පාඩමේ සමස්තය ඔච්චරයි. එහෙනම් මේ සූත්‍ර භාවිතා කරලා තමයි සියලුම ගැටලු නිර්මාණය කරන්නේ. පුතේ මීට අමතරව අපි මේකෙන් ගැටලු විසඳීම තමයි ඊළඟට කරන්න හදන්නේ. එහෙනම් හරි පුතේ. අපි පළවෙනිම ගාන හදමු සමාන්තර ශ්‍රේණි පාඩමේ පළවෙනිම ගාන. පුතේ 20 22 24 26. තවදුරටත් පද තියෙනවායි කියලා පෙන්නන්න තමයි 33ක් භාවිතා කරලා තියෙන්නේ.
පුතේ පළවෙනි ප්‍රශ්නය තමයි මුල් පදය සොයන්න. දෙවන ප්‍රශ්නය තමයි පොදු අන්තරය සොයන්න. පුතේ තුන්වන ප්‍රශ්නය තමයි පොදු පදය සොයන්න. පොදු පදය කියන්නේ tn වන පදය. පුතේ හතරවෙනි ප්‍රශ්නය තමයි 50 වෙනි පදය සොයන්න. පස්වෙනි ප්‍රශ්නේ තමයි 102 යනු කීවෙනි පදයද? පුතේ හයවෙනි ප්‍රශ්නේ තමයි මුල් පද 30 එකතුව සොයන්න. පුතේ අපුරු පැහැදිලි නැත්තම් තමයි මෙන්න මේ විදිහට මම කියුවේ. පුතේ දැන් බලා ගන්න මම හදන විදිය. පුතේ සංඛ්‍යා රටාවක මුල් පදය බලනකොට ඔයාලට මතකද දන්නේ මතක් වෙන්න ඕන පළවෙනියටම මුල් පදේ කියලා කියන එක සංකේතවත් කරන්නේ සිම්පල් ඒ අක්ෂරයෙන්. පුතේ එහෙනම් මෙන්න මේ සමාන්තර ශ්‍රේණියේ මුල් පදය මොකක්ද? 20යි. පුතේ මේ ඕනම ගැටලුවක් අපි හදනකොට අපි හදන්න ඕන මේ උත්තරය බලන කෙනාට පැහැදිලි වන ආකාරයට. එහෙනම් අපි කොහොමද මේක ලියන්නේ? අපෙන් අහන්නේ මුල් පදේ නිසා අපි ලියනවා මුල් පදේ. ඒ කියන්නේ ඉංග්‍රීසි අක්ෂරය සිම්පල් ඒ සමානයි 20යි. පුතේ මම දැන් දෙවන ප්‍රශ්නේ හදන්න. පුතේ පොදු අන්තරය. පුතාලට මතකද දන්නේ පොදු අන්තරය හොයන සූත්‍රයක් තියෙනවා. පොදු අන්තරය හොයන සූත්‍රය තමයි පොදු අන්තරය සමානයි පසු පදයේ වින පෙර පදයේ. පොදු අන්තරය හඳුන්වන ලබන සංකේතය සිම්පල් D. පොදු අන්තරය සමානයි පසු පදය ඍණ පෙර පදය. පුතේ පසු පදයට මොකක්ද උත්තරේ? පුතේ පසු පදයට මොකක්ද උත්තරේ? පෙර පදයට මොකක්ද උත්තරේ කියලා බලන්න. පුතේ මෙන්න මේ පොදු අන්තරය හොයනකොට පසු පදය හා පෙර පදය ගන්නේ කොහොමද? අනුයාත සංඛ්‍යා දෙකක් භාවිතා කරලා. අනුයාතය කියන්නේ මොකද්ද? එක ළඟ පිටින සංඛ්‍යා දෙකක් භාවිතා කරලා. අපි සංඛ්‍යා රටාවේ එක ළඟ පිටින සංඛ්‍යා දෙකක් මෙන්න මේ විදිහට පෙන්වනවා. පුතේ මෙන්න මේ සංඛ්‍යා රටාවේ එක ළඟ පිටින සංඛ්‍යා දෙකක් තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි ඒක අනුයාත සංඛ්‍යා දෙකක් කියලා කියනවා. එහෙනම් පසු පදයේ 24යි පෙර පදයේ 22යි. පුතේ මම එහෙනම් පසු පදය 24යි පෙර පදය 22යි. එහෙනම් පුතේ 24න් 22 අඩු කරාම උත්තරය 2යි. පුතේ පොදු අන්තරය 2යි කියලා ආවා. පුතේ අපෙන් ඊළඟට අහන ප්‍රශ්නය තමයි පොදු පදය නැත්නම් tn වන පදය. එහෙනම් පුතේ මම හොයන විදිය බලන්න. පුතේ tn සමානයි a ධන n ඍණ 1යි d කියලා ලියනවා. පුතේ අපි දන්නවා මුල් පදය 20යි. ඒ කියන්නේ a සමානයි 20යි. ධන n කියන්නේ අපි පොදු පදය නිසා n පද ගණනක නම් n වන පදය නිසා අපි n විදිහටම ලියනවා. පුතේ d කියන්නේ පොදු අන්තරය 2යි. පුතේ 20 දෙවරක් n 2යි n දෙවරක් ඍණ 1 ඍණ 2යි. එතකොට පුතේ 2යි n 20න් 2ක් අඩු කරාම 18යි. පුතේ මෙන්න මේ සංඛ්‍යා රටාවේ පොදු පදය ආවා නැත්නම් tn වන පදය ආවා මොකක්ද? 2යි n ධන 18යි. පුතේ මම ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ කරන්න යන්නේ. පුතේ බලන්න. අපෙන් අහනවා 50 වෙනි පදය මොකක්ද කියලා. පුතේ අපෙන් අහනවා 50 වෙනි පදය මොකක්ද කියලා. පුතේ හරි ලේසි. හතරවෙනි ප්‍රශ්නේ. පුතේ 50 වෙනි පදේ මොකක්දයි කියලා අපි දන්නේ. එහෙනම් අපිට හොයන්න තියෙන පුතේ t50. අපි t50 දන්නේ. හැබැයි පුතේ අපි මුල් පදේ දන්නවා. කීයද? 20යි. පුතේ අපි දන්නවා පොදු අන්තරය කීයද? 2යි. පුතේ එහෙනම් අපි 50 වෙනි පදේ හොයන්න යන්නේ. පුතේ අපි දන්නවා n වෙනි පදේ හොයන සූත්‍රය. n වෙනි පදේ නැත්තම් tn හොයන සූත්‍රය. මොකක්ද පුතේ tn හොයන සූත්‍රය? a ධන n ඍණ 1යි d. පුතේ දැන් බලන්න මම කරන වැඩි. පුතේ අපෙන් අහන්නේ n වෙනි පදය නෙවෙයි 50 වෙනි පදය. එහෙනම් n වෙනුවට ආදේශ කරනවා 50. එහෙනම් 50 වෙනි පදය
T 50 සමානයි පුතේ A කියන්නේ කීයද 20යි ධන N කියන්නේ කීයද 50යි ඍණ 1 D කියන්නේ කීයද 2යි දැන් පුතේ සුළු කරමු 20යි ධන පළවෙනි එක අඩු වුණාම 49යි ගුණ කිරීම 2 පුතේ 49 වරක් 2 කීයද 90 කීයද 98යි ධන 20යි එතකොට පුතේ එකතුව කීයද පුතේ එකතුව කීයද 118යි 118යි පුතේ දැන් බලා ගන්න අපි ඊළඟ කොටස හදන්නේ හදන්න පුතේ 102 යනු කීවෙනි පදයේද කියලා අහනවා 102 යනු කීවෙනි පදයේද කියලා අහනවා පුතේ කොහොමද අපි 102 යනු කීවෙනි පදයේදයි කියලා හොයන්නේ බලා ගන්න පුතේ පුතේ දැන් බලන්න පුතේ අපින් දීලා තියෙන්නේ 102 යන කීවෙනි පදයේද එහෙනම් මේ සංඛ්‍යා රටාවේ යම් පදයක් තමයි 102 එහෙනම් අපි දන්නේ නැහැ කීවෙනි පදයේද කියලා අපි tn සමානයි 102යි මේ සංඛ්‍යා රටාවේ පදය එහෙනම් පුතේ tn සමානයි 102යි පුතේ අපි දන්නවා මුල් පදය කීයද පුතේ 20යි පොදු අන්තරය කීයද පුතේ 2යි පුතේ අපෙන් අහන්නේ එතකොට n කියන්නේ කීයද කියලා. කීවෙනි පදයේද? කීවෙනි පදයේද කියන එක තමයි අපෙන් අහන්නේ. එහෙනම් පුතේ මේ වගේ ගානක් හදන්නේ කොහොමද කියලා බලමු. පුතේ මට පොදු පදය නැත්නම් n වන පදය නැත්නම් සාධාරණ පදය නැත්නම් pn සමානයි a ධන n ඍණ 1යි d කියලා සූත්‍රයක් ඉගෙනගෙන තියෙනවා. පුතේ දැන් කොහොමද අපි මේක සරල කරන්නේ? පුතේ මම දැන් ආදේශ කරන්න හදන්නේ tn සමානයි 102යි සමානයි a 20යි ධන n ධන n ඍණ 1යි d ධනවා 2යි පුතේ දැන් මම සරල කරන විදිය බලාගන්න පුතේ ධන 20 නැති වෙන්න නම් මේ තියෙන්නේ ධන 20 නැති වෙන්න නම් මම දෙපැත්තටම ඍණ 20ක් දාන්න ඕන දෙපැත්තටම ඍණ 20ක් දාන්න ඕන පුතේ ධන 20 නැති වෙන්න නම් දෙපැත්තටම ඍණ 20ක් දැම්මා. පුතේ ධන 20ට ඍණ 20 කැපිලා මේ පැත්තේ n ඍණ 1 ගුණ කිරීම 2යි කියන එක ඉතුරු වෙනවා. 102කින් 20 ගියාම කීයද 82යි. පුතේ මට ඉඩ නැති නිසා මම පොඩ්ඩක් මේ කොටස උඩට ගත්තා. පුතේ දැන් බලන්න ගුණ කිරීමේ දෙක නැති වෙන්න මම දෙපැත්තම දෙකෙන් බෙදනවා. ගුණ කිරීමේ දෙක නැති වෙන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා. පුතේ දැන් බලා ගන්න ගුණ කිරීමේ දෙකට බෙදීමේ දෙක කැපෙනවා. 82 දෙකෙන් බෙදනම 41යි n ඍණ 1යි. පුතේ ඍණ එකක් නැති වෙන්න නම් දෙපැත්තටම ධන එකක් දාන්න ඕන. පුතේ 41 ධන 1 n ඍණ 1 ඍණ එක නැති වෙන්න මේ පැත්තට ධන එකක් දාන්න. ඍණ එකට ධන 1 කැපිලා n සමානයි 42යි. එහෙනම් පුතේ මොකක්ද 102 යනු 42 වන පදයයි. 102 යනු 42 වන පදයයි. පුතේ දැන් බලන්න. අපෙන් අහනවා මුල් පද 30හි එකතුව සොයන්න. පුතේ ලස්සනයි. අවසාන පදය දන්නවනම් අපි හොයන සූත්‍රය මොකක්ද? පුතේ අවසාන පදය දන්නවනම් මුල් පද n ගණනක එකතුව වෙන සූත්‍රය මොකද්ද? අවසාන පදය දන්නවනම් මුල් පද n ගණනක එකතුව සොයන්නේ sn සමානයි n බෙදීම 2යි a ධන l වලින්. හැබැයි පුතේ අපි මේ ගානේ අවසාන පදය නැත්නම් 30 වන පදය දන්නේ නැහැ. එහෙනම් පුතේ අපිට හොයන්න පුළුවන් සූත්‍රය මොකක්ද? sn සමානයි n බෙදීම 2යි a 2යි a ධන n ඍණ 1යි d. එහෙනම් පුතේ මෙන්න මේ සූත්‍රය මෙන්න මේ රතු පාටින් කොටු කරන ලද සූත්‍රය භාවිතා කරලා තමයි අපි මුල් පද 30 එකතුව හොයන්නේ. ඒ මොකෝ අපි මේ දෙවන සූත්‍රය භාවිතා කරේ පළවෙනි සූත්‍රය භාවිතා නොකරේ. පුතේ පළවෙනි සූත්‍රය භාවිතා කරන්න නම් අවසාන පදය නැත්තම් 30 වන පදය දැනගෙන ඉන්න ඕන. හැබැයි අපි 30 වන පදය මොකක්දයි කියලා දන්නේ නැහැ. ඒක නිසා තමයි අපි දෙවන සූත්‍රය භාවිතා කරන්නේ.
පුතේ දැන් බලමු අපි මේ ගාන හදන විදිය. පුතේ ඔයාලා දන්නවද දන්නේ නැහැ? අපි මුලින්ම දත්ත රැස් කර ගැනීමක් තමයි කරන්නේ. පුතේ එහෙනම් අපි දන්නවා මුල් පදය කීයද? 20යි. පොදු අන්තරය කීයද? 2යි. මුල් පද කීයකද එකතුවද? 30ක. එහෙනම් n සමානයි 30යි. එහෙනම් අපෙන් අහන්න පුතේ මොකක්ද? s 30. මුල් පද 30 එකතුව. අපි දන්නේ මුල් පද 30 එකතුව. ඒක නිසා අපි මේ සූත්‍රය භාවිත කරලා හදන්න. එහෙනම් පුතේ ඉස්සෙල්ලම ලියනම සූත්‍රය Sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. පුතේ දැන් බලන්න. එහෙනම් මට හොයන්න තියෙන මුල් පද 30 එකතු S30 සමානයි. n වෙනුවට 30 ආදේශ කරා. n කීයද? 30යි බෙදීම 2යි 2යි a කීයද? 20යි ධන n කීයද? 30යි ඍණ 1 d කීයද? 2යි. පුතේ දැන් බලන්න. S30 30 දෙකෙන් බෙදුනම 15යි. දෙවරක් 20 40යි. ධන 30න් එකක් අඩු වුණාම 29 29 වරක් දෙක කීයද? 58යි. පුතේ 58යි 40යි කීයද? 58යි 40යි කීයද? 98යි. පුතේ මට දැන් ඕන 98 15ෙන් ගුණ කරන්න. පුතාට මේක එක සැරේ ගුණ කරන්න බැරි නම් අපි කරන්නේ පැත්තක ලියලා ගුණ කරන්නේ. පුතේ මම පොඩ්ඩක් ලේසි කරලා දෙන්නද? පුතේ 98 15ෙන් ගුණ කරන්න තියෙන්නේ. එහෙනම් පුතේ 98 වරක් 10 980යි. 98 වරක් 5 කීයද? ඒ කියන්නේ 98 වරක් 5 කීයද? 98 වරක් 5 490යි. බොරුණා හතර බලන්න. පුතේ මේ දෙකේ එකතුව පැත්තක ලියලා බලන්න. 480යි 490යි 980යි බිඳුවයි 7යි 14යි. පුතේ උත්තරේ නම 1470යි. පුතේ ඔන්න ඔය විදියට පළවෙනි ගාන අපි හැදුවා. දැන් අපි දෙවෙනි ගාන හදමු. අපි දෙවෙනි ගාන විදියට තමයි මේ ගාන සාකච්ඡා කරන්නේ. එහෙනම් අපි මේ ගාන මොකක්දයි කියලා බලමු. පුතේ පොදු අන්තරය 3ක් වන සමාන්තර ශ්‍රේණියක 15 වන පදය 47ක් වේ. 15 වන පදය 47ක් වේ. පුතේ මේකේ තියෙන විශේෂම කරුණ වල තමයි මේ රතු පාටින් ඉලියඳලා තියෙන්නේ. මේ රතු පාටින් ඉලියඳලා තියෙන විශේෂ කරුණ වල. පුතේ පළවෙනි ප්‍රශ්නේ බලමු. මුල් පදය සොයන්න. පුතේ මුල් පදය සොයන්න. දෙවෙනි පදය සාධාරණ පදය සොයන්න. සාධාරණ පදය සොයන්නේ කියන එකේ අර්ථය n වන පදය සොයන්නේ කියන එක. නැත්තම් අපිට කියන්නේ tn මොකක්දයි කියලා හොයන්නේ කියන එක තමයි. පුතේ ඊළඟ ප්‍රශ්නේ තමයි 30 වන පදය සොයන්න. ඊළඟ ප්‍රශ්නය අවසාන ප්‍රශ්නය මාර විශේෂයි. මුල් පද 30 එකතුව සොයන්න කියන එක. පුතේ අපි පළවෙනි ප්‍රශ්නේ ගැන බලමු. පුතේ පළවෙනි ප්‍රශ්නය. පුතේ අපෙන් අහනවා මුල් පදය සොයන්න. පුතේ අපි දන්නවා ගානේ දීලා තියෙනවා d සමානයි කීයද? 3යි කියලා. අපිට ගානේ දීලා තියෙනවා d සමානයි 3යි. පුතේ 15 වන පදය. පළමු පදය නම් 1. දෙවන පදය නම් 2. තුන්වන පදය නම් 3. 15 වන පදය. එහෙනම් n සමානයි 15. පුතේ 15 වන පදය කීයද? 47යි. එහෙනම් tn 15 වන පදය 15 වන පදය t15 සමානයි 47යි. දැන් බලන්න. පුතේ දැන් බලන්න. මට සූත්‍රයක් මතක් වෙනවා පුතේ. මෙන්න මෙහෙම. tn සමානයි a ධන n ඍණ 1යි d. දැන් බලන්න. පුතේ අපි ආදේශ කරගෙන යමු. t15 සමානයි a ධන n 15 ඍණ 1 d කීයද? 3යි. පුතේ එහෙනම් t15 සමානයි 47යි. සමානයි a ධන 15 එකක් අඩු වුණාම 14 ගුණ කිරීම 3. වරහන් කියන්නේ ගුණ කිරීම. පුතේ දැන් සුළු කරමු. 47 සමානයි a ධන 14 වරක් 3 කීයද? 42යි. ධන 42 නැති වෙන්න නම් දෙපැත්තටම ඍණ 42ක් දාන්න ඕනේ.
පුතේ ධන 42 රුණ 42 කැපුණම එතකොට උත්තරේ එනවා a සමානයි 5යි. පුතේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගත්තා. දැන් අපි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න හදන්නේ. පුතේ දැන් අපි දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න හදන්නේ. සාධාරණ පදේ හොයන්න තියෙනවා. පුතේ සාධාරණ පදේ හොයනකොට මා ලස්සන කතාවක් තියෙනවා. පුතේ සාධාරණ පදේ කියන්නේ මොකක්ද? n වන පදේ හොයන්න තියෙනවා. එහෙනම් පුතේ n සමානයි n. ඇයි n වන පදේනේ හොයන්න තියෙන්නේ? සාධාරණ පදේ n. පුතේ ඊළඟට අපි දන්නවා පළමු පදේ මේක හොයාගත්තා 5යි. අපි දැන් පොදු අන්තරය ගානේ දීලා තියෙනවා 3යි කියලා. අපෙන් අහන්නේ tn කීයදයි කියලා. අපි දන්නේ නැහැ. පුතේ සාධාරණ පදය. එහෙනම් පුතේ ඒ කියන්නේ n වන පදය. n වන පදය සමානයි tn සමානයි a ධන n ඍණ 1යි d. පුතේ දැන් බලන්න. tn සමාන a 5යි n n ඍණ 1 d 3. එහෙනම් tn සමානයි 5 ධන 3 වරක් n 3 n 3 වරක් ඍණ 1 ඍණ 3යි. එහෙනම් tn සමානයි 3යි n 5න් 3ක් අඩුනාම ධන 2යි. එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ මේ සමාන්තර ශ්‍රේණියේ සාධාරණ පදය. අපි ඊළඟට හොයන්නේ 30 වන පදය මොකක්ද කියලා. පුතේ 30 වන පදය. මේ 30 වන පදය කියන එක මාර විශේෂත්වය. මොකෝ මට පොඩි ලස්සන කතාවක් කියලා දෙන්න තියෙනවා තා පොඩ්ඩකින්. 30 වන පදේ කියන එක පොඩ්ඩක් විශේෂ කරලා මතක තියාගන්න. හරි මේ වීඩියෝ එක බලනකොට 30 වන පදේ හොයන එක මාර විශේෂයි. ඒ ඇයි කියලා තා පොඩ්ඩකින් කියන්න. පුතේ 30 වන පදේ ඒ කියන්නේ අපිට හොයන්නේ කියන්නේ T30. අපි T30 මොකක්ද කියලා දන්නේ නැහැ. එහෙනම් පුතේ අපි T30 30 වන පදේ නම් n සමානයි. n සමානයි 30 වන පදේ. එහෙනම් n සමානයි 30යි. පුතේ A දන්නවා 5යි. B දන්නවා කීයද 3යි. එහෙනම් අපි දැන් ගාන සුළු කරන්න හදන්න. බලාගන්න පුතේ. පුතේ T30 හොයන්න නම් අපි දන්න සූත්‍රය මොකද්ද? Tn සමානයි A ධන n ඍණ 1යි D. පුතේ A කියන්නේ කීයද? 5යි ධන n 30 ඍණ 1 D 3. පුතේ 5 30 එක අඩු නම් 29 ගුණ කිරීම 3යි. පුතේ දැන් බලා ගන්න 5 ධන 29 වරක් 3 87 එකතුව 92. පුතේ අපිට ආවා 30 වන පදය 92යි. පුතේ දැන් බලා ගන්න අපි හදන්නේ මේ ගානේ තියෙන සුවිශේෂීතම ප්‍රශ්න. පුතේ විභාග ගාන දෙනකොට අපිට උත්තරේ දීලා ඒ උත්තරේම ප්‍රශ්නයක් කරන අවස්ථා තියෙනවා. ලස්සන කතාවක්. මුලින් ගානේ හො 30 වන පදේ මොකක්දයි කියලා. ඊළඟ ප්‍රශ්නේ අහනවා මුල් පද 30 එකතුව මොකක්දයි කියලා. පුතේ මුල් පද 30ක් නම් ඒ මුල් පද 30 කියන එකේ අර්ථය පළමු පදය අපි හොයාගත්ත හරි. මේ සමාන්තර ශ්‍රේණියේ පළමු පදය 5යි. පුතේ අවසාන පදය වෙන්න ඕන 30 වන පදය නේද? අවසාන පදය 30 වන පදය. අවසාන පදය 30 වන පදය නම් පුතේ L සමානයි කීයද? L සමානයි කීයද? L සමානයි කීයද? පුතේ L සමානයි කීයද? දැන් පොඩ්ඩකට කලින් අපි හෙව්වා 92යි. පුතේ එහෙනම් අපි දන්නවා පළමු පදය 5යි මෙන්න මේ 30 වන පදය 92යි. එහෙනම් පුතේ හරියට බලන්න පුතේ පද 30ක් නේද මේක ඇතුලේ තියෙන්නේ. මුල් පද 30යි කියන එකේ අර්ථය පද 30යි මේක ඇතුලේ තියෙන්නේ. එහෙනම් n සමානයි 30යි. එහෙනම් පුතේ මම දැන් මුල් පද 30 එකතුව හොයන්න හදනවා. එහෙනම් මුල් පද 30 එකතුව හොයනකොට සූත්‍ර දෙකක් තියෙනවා. Sn සමානයි n බෙදීම 2යි a ධන l කියන සූත්‍රයක් තියෙනවා. තා සූත්‍රයක් තියෙනවා Sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. එහෙනම් පුතේ මොකක්ද අපි මේකෙන් භාවිතා කරන්නේ?
පුතේ මුල් පදයේ අවසාන පදයේ දීලා තියෙන නිසා මං අර කිව්ව පළවෙනි සූත්‍රය ගැලපෙනව නේද? Sn = n බෙදීම 2යි a ධන l. එහෙනම් පුතේ මම ලියනවා n බෙදීම 2යි a ධන l. හරි. එහෙනම් අපිට මුල් පද 30 එකතු හොයන්න තියෙන නිසා එහෙනම් n වෙනුවට ආදේශ කරනවා 30. n කියන්නේ 30 බෙදීම 2යි a කියලා 5යි l 92යි. පුතේ 30 15 30 දෙකෙන් බෙදුනම 15යි 92යි 5යි 97යි. පුතේ දැන් මම 97 15න් ගුණ කරන්න හදන්න. බලාගන්න. 5 වරක් 7 35න් 5 3ක් ඉතිරි 9 වරක් 5 45යි 3යි 48යි. 1 වරක් 7 කියන 7යි 1 වරක් 9 9යි 5යි 5යි එකක් ඉතිරි 14යි 1455යි. ඔන්න පුතේ මෙන්න දෙවෙනි ගානේ අවසාන ප්‍රශ්නට උත්තරේ දුව. පුතේ අපි ගණන් දෙකක් සාකච්ඡා කරලා ඉවරයි. දැන් අපි තුන්වෙනි ගාන තමයි සාකච්ඡා කරන්න යන්නේ. මොකක්ද තුන්වෙනි ගාන? තුන්වෙනි ගානේ කොටස් දෙකක් තියෙනවා. සමාන්තර මධ්‍යන්‍ය කියන එක කියලා දෙන්න තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ මේකේ තුන්වෙනි ගාන. පළවෙනි ගාන 60 බිඳුවක් අතර සමාන්තර මධ්‍යන්‍ය පහක් ලියන්න. දෙවෙනි ගාන a හා 2a යන සංඛ්‍යා දෙකෙහි සමාන්තර මධ්‍යන්‍ය 6ක් නම් a හි අගය සොයන්න. බලමු මොකක්ද ඒ කරන්නේ කියලා. පුතේ සමාන්තර මධ්‍යන්‍ය පළවෙනි ගානේ පහක් සොයන්න නේ. පුතේ අපි හිතමු පළමු පදය 60යි. අවසාන පදය බිඳුවයි. මෙන්න මේ පද දෙක අතර එකම පොදු අන්තරය පදනම් කරගෙන පිහිටුම් පහක් හොයන්න තමයි තියෙන්නේ. එහෙනම් පුතේ මේ සංඛ්‍යාවයි මේ සංඛ්‍යාවයි අතර තව පිහිටුම් පහක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. පුතේ මේක අපි දන්නවා පළමු පදය. පළමු පදේ අපි සංකේතවත් කරන t1. පුතේ අපි මේක දන්නවා t2. පුතේ අපි මේක දන්නවා t3. පුතේ අපි මේක දන්නවා t4. පුතේ අපි මේක දන්නවා t5. පුතේ අපි මේක දන්නවා t6. පුතේ අපි මේක දන්නවා t7. දැන් බලමු අපි මේ ගානේ කොහොමදයි දත්ත සකස් කරන්නේ කියලා. පුතේ පොඩ්ඩක් බලන් ඉන්නකොට මට කියන්න මම මේ ගණන් දෙක දිහා මාර ලස්සන විදිහට තමයි බලන්නේ. මේ පළවෙනි ගාන යටතේදී මම කියලා දෙන්න මොකද්ද කරන්න ඕන විදිය කියලා. ඊට පස්සේ ඒක භාවිත කරලා පොඩ්ඩක් වීඩියෝ නවත්තලා දෙවෙනි ගානේ try කරන්න. ඊට පස්සේ එතනින් පස්සේ මම හතර විදිය බලන්න. පුතේ දැන් බලන්න. මේකෙන් අපිට අර්ථ ගැන්වෙනවා පළමු පදේ නැත්නම් a = 60යි කියන. ඒක. අපි ඒකෙන් අර්ථ ගන්නවා පළමු පදය නැත්නම් a = 60යි. පුතේ මට කියන්න එහෙනම් මේකේ n කීයද? n සමාන පද මේ පළමු පදේ නම් n සමාන 1යි. හරි. බලන්න. පුතේ බලන්න. පුතේ 7 වෙනි පදේ. 7 වෙනි පදේ කියන්නේ පුතේ බිඳුව. 7 වෙනි පදේ බිඳුව. පුතේ එහෙනම් මට පොඩ්ඩක් කියන්න පුතේ මේකේ n කීයද කියලා. කාටවත් නොකිය මට විතරක් කියන්න n කීයද කියලා. n 7. පුතේ මේකේ 60 කියන්නේ n සමාන 1 වන පදය. මේකේ බිඳුව කියන්නේ n සමාන 7 වන පදය. පුතේ d දන්නවද? d දන්නවද? d දන්න. පුතේ d දන්නවද?
D දන්නේ. එහෙනම් අපි පුතේ D හොයාගන්න ඕනේ. D හොයාගන්නේ කොහොමදයි කියලා තමයි බලන්නේ. පුතේ මම මේ ගාන දිහා බලන් ඉන්නකොට මට තේරුණු දෙයක් තමයි අපි A කියකේ දන්නවා. A සමානයි 60. මම මේ දත්ත ටික ලස්සන දත්ත ටික ලියන්නේ ඕනේ. A සමානයි 60. පුතේ මට මේ ගාන හදනකොට මෙන්න මේ කොටස පදනම් කරගෙන තමයි මම හදන්නේ. හරි? ඔන්න බලන්න. මෙන්න මේ කොටස පදනම් කරගෙන තමයි හදන්නේ. A සමාන 60යි. පුතේ හරි. පළමු පදේ මේ සංඛ්‍යා රටාවේ පළමු පදේ 60යි. එහෙනම් A සමාන 60යි. පුතේ දැන් මට කියන්න. මම කාටවත් කියන්න තෝ මට විතරක් කියන්න. T7 කියන්නේ. T7. 7 වෙනි පදේ කියන්නේ. දන්න ඔබ තාලනේ. පුතේ මට n වන පදේ කියන්නේ. n. 7 වෙනි පදයට අදාළව මට n කීයද කියන්නේ. 7 වෙනි පදයට අදාළව n 7යි. පුතේ මම දැන් මේ 7 වෙනි පදය හා පළමු පදයේ භාවිතයෙන් තමයි මේ දත්ත ටික ලියුවේ. හරි? පළමු පදය භාවිතා කරලා A සමානයි 60යි කියලා හොයාගත්තා. හරි. දැන් මෙතනින් පස්සේ මම භාවිතා කරේ 7 වෙනි පදයේ සලකලා තමයි හැදුවේ නේද? 7 වෙනි පදය. දැන් මම සලකලා තියෙන්නේ මේ කොටස. පුතේ ඒකෙන් n සමානයි 7යි කියලා ආවා. T7 7 වෙනි පදය සමානයි බිඳුවයි කියලා. පුතේ අපි දන්නේ නැහැ D කීයද කියලා. මාන ප්‍රශ්නයක්. අපි දන්නේ නැහැ D කීයද කියලා. පුතේ මම දැන් D හොයන්න හදා. පුතේ මම පොඩ්ඩක් මෙන්න මේ ගානේ උඩ පොඩ්ඩක් මහලා සූත්‍රය උපු කරලා ගන්න. උඩ පළවෙනි ගානේ අපි හදා මම මේක මෙතන. පුතේ බලන්න. පුතේ මට කියන්නේ n වෙනි පදේ වෙන සූත්‍රය. n වෙනි පදේ. ඒ කියන්නේ tn සමානයි a දාන්න n ඍණ 1යි d. දැන් පුතේ 7 වෙනි පදය. 7 වෙනි පදේ හොයන්න ඕන. 7 වෙනි පදේ. කොහොමද හොයන්නේ? t7 සමානයි පුතේ. දැන් බලන්න. පුතේ 7 වෙනි පදේ. එහෙනම් a දන්නෝ 60. දන්න. 7 වෙනි පදේ නම් n සමාන 7 ඍණ 1. d කීයද? දන්න. පුතේ 7 වෙනි පදේ කියන්නේ කීයද කියලා අපි දන්නවද නැද්ද? 7 වෙනි පදේ කියන්නේ කීයද කියලා දන්නවද නැද්ද? දන්නවා. පුතේ 7 වෙනි පදේ කියන්නේ බිඳුවයි. 60 ධන 7 ඍණ 1 d. පුතේ දැන් බලන්න. මම මෙතන උඩට අරන් එන්න. පුතේ බිඳුව සමානයි 60යි ධන 7න් එකක් අඩු කරාම 6යි d. දැන් බලන්න. පුතේ ධන 60 නැති වෙන්න නම් දෙපැත්තටම ඍණ 60ක් දාන්න. ධන 60ට ඍණ 60 කැපෙනවා. 6යි d. බිඳුවෙන් 60ක් අඩු කරාම ඍණ 60. පුතේ මම මෙන්න මේ තියෙන්නේ 6යි d කියන එකේ තේරුම 6 ගුණ කිරීම d. ගුණ කිරීමේ 6 නැති වෙන්න දෙපැත්තම 6ෙන් බෙදුණා. ගුණ කිරීමේ 6ට බෙදීමේ 6 කැපුණම d සමාන වෙනවා 66න් බෙදුනම 10යි ඍණ. එහෙනම් පුතේ උත්තරය ඍණ 10යි. d සමානයි ඍණ 10යි. ඒ කියන්නේ පොදු අන්තරය ආවා මේකේ ඍණ 10යි කියලා. මෙන්න මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය ආව ඍණ 10යි කියලා. දැන් පුතේ මම මේ එක් පදේ හොයන්න හදා. මේ එක් පදේ හොයන්න හදා. පුතේ ඔයාලට මේක d හොයාගත්තට පස්සේ පුතාලට සමීකරණ භාවිතයෙන් තොරව මනෝමයෙන්ද මෙන්න මේවට අගයක් හොයන්න පුළුවන්. හැබැයි පුතේ අපිට සූත්‍ර දීලා තියෙනවා. මේ සූත්‍ර භාවිතා කරලා අපි ඒව හොයමු. පුතාලට මනෝමයෙන් ගන්න හැටි මම ඉස්සෙල්ලා කියලා දෙන්නම්. පුතේ පළමු පදයට
ඍණ 10ක් එකතු කරාම තමයි දෙවන පදය හැදෙන්නේ. ඒ කියන්නේ පළමු පදයට ඍණ 10ක් එකතු කරනවා. එතකොට පුතේ උත්තරේ කීයද? පළමු පදයට ඍණ 10ක් එකතු කරාම උත්තරේ කීයද? පුතේ මේකෙන් අර්ථ ගන්නවන්නේ මොකද්ද? 60 ධන ගුණ කිරීම ඍණ 10. 60න් 10ක් අඩු කරාම 50යි. පුතේ ඊළඟ පදය හැදෙන්නේ කොහොමද? පුතේ ඊළඟ පදය හැදෙන්නේ කොහොමද? පුතේ මෙන්න මේ පදයට පොදු අන්තරය එකතු වුණාම නේද ඊළඟ පදය හැදෙන්නේ. දෙවන පදයට පොදු අන්තරය එකතු වුණාම තමයි ඊළඟ පදය හැදෙන්නේ. එහෙනම් පුතේ මම හදන්නේ බලා ගන්න දෙවන පදය 50යි ඒකට එකතු කරනවා පොදු අන්තරය. පුතේ මේක සුළු කරන්නේ කොහොමද? 50 ධන ගුණ කිරීම ඍණ 10යි. 50න් 10ක් අඩු වුණාම කීයද? 40යි. ඊළඟ එක. පුතේ ඊළඟ එක බලා ගන්න. පුතේ ඊළඟ එක බලා ගන්න. පුතේ ඊළඟ එක බලා ගන්න. පුතේ මෙන්න මේ තුන්වන පදයට පොදු අන්තරය එකතු වෙලා තමයි හතරවන පදය හැදෙන්න ඕන. තුන්වෙනි එකට පොදු අන්තරය එකතු වෙලා තමයි හතරවෙනි පදය හැදෙන්න ඕන. 40ට එකතු කරනවා පොදු අන්තරය ඍණ 10යි. පුතේ දැන් බලන්න 40 ධනයි ඍණයි ඍණ 10යි. 40න් 10ක් අඩු වුණාම 30යි. එහෙනම් පුතේ හතරවන පදේ 30යි කියලා පුතේ ඊළඟ එක. පුතේ ඊළඟ පදය. පුතේ ඊළඟ පදය කොහොමද ගන්නේ? පුතේ හතරවන පදයට පොදු අන්තරය එකතු වෙලා තමයි හතරවන පදයට පොදු අන්තරය එකතු වෙලා තමයි පස්වන පදය හැදෙන්නේ. හතරවන පදය 30යි. ඒකට එකතු කරනවා පොදු අන්තරය ඍණ 10යි. පුතේ දැන් බලන්න 30 වරහණින් කියන ගුණ කිරීමත් ධන ගුණ කිරීම ඍණ 10යි. 30න් 10ක් අඩු කරාම 20යි. දැන් බලන්න පුතේ ඊළඟ එක. පුතේ පස්වන පදයට පොදු අන්තරය එකතු වෙලා තමයි හයවෙනි පදයට දෙන්නේ. එහෙනම් පස්වන පදය මොකක්ද? 20යි. ඒකට එකතු කරන්න ඕන පොදු අන්තරය. එතකොට තමයි හයවෙනි පදය හැදෙන්නේ. පුතේ සුළු කරමු 20 ධනය ඍණ 10. පුතේ 20න් 10ක් අඩු කරාම 10යි. පුතේ මෙන්න මේක තමයි මනෝමය අපි සුළු කරන සමාන්තර මධ්‍යන පහක් හොයන විදිය. හැබැයි මම ඔයාලට සමීකරණ භාවිතයෙන් තුත් මෙන්න මේකට උත්තර ගන්න හැටි කියලා දෙන්න. පුතේ මේකේ දෙවන පදයයි තුන්වන පදයයි විතරක් මම හොයන්න. ඔයාලා ගෙදරදී තනියෙන් ඉතිරි පද සමීකරණ භාවිතයෙන් හොයන්න try කරන්න. පුතේ හරි අපි දැන් දන්නවා මේ සංඛ්‍යා රටාවේ පළමු පදේ කීයද කියලා දන්නවා. අපි දැන් පළවෙනිට හොයන්න යන්නේ T2 නැත්නම් දෙවන පදේ තමයි හොයන්න යන්නේ. අපි T2 සොයමු කියලා ලියනවා. පුතේ දැන් බලන්න T2 සොයනකොට මම මුලින්ම කරන්නේ පුතේ මෙන්න මේ ගානට අදාළව පළමු පදය මොකක්ද? A කීයද? 60යි. D කීයද? පොදු අන්තරය ඍණ 10යි. පුතේ දෙවන පදය හොයනකොට n කීයද? n සමානයි 2යි. හැබැයි පුතේ අපි දන්නේ නැහැ. මොකක්ද අපි දන්නේ නැත්තේ? T2 කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. එහෙනම් පුතේ අපි හදන්නේ කොහොමද? පුතේ අපි මෙන්න මේ දත්ත ටික අපි දන්න Tn සමානයි a ධන n ඍණ 1යි d කියන එකට ආදේශ කරමු. පුතේ a කියන්නේ 60යි n කියන්නේ 2 ඍණ 1 d කියන්නේ ඍණ 10යි. ඍණ සංඛ්‍යාවක් ආදේශ කරන ඕනම වෙලාවක වරහන් දාන්න මතක තියාගන්න. පුතේ 60යි දෙකෙන් එකක් අඩු කරාම 1යි ඍණ 10යි. පුතේ එක් වරක් ඍණ 10 එක් වරක් ඍණ 10 ඍණ 10යි. ධන එක් වරක් ඍණ 10 ඍණ 10යි. එහෙනම් 60න් අඩු කරනවා 10. එතකොට උත්තරය 50යි.
පුතේ ඇත්තටම අපි මනෝමයෙන් ගත්ත උත්තරේ ආවද නැද්ද? ආවා. සමීකරණ භාවිතේනොත් අර මනෝමයෙන් ගත්ත උත්තරේම ආව නේද? එහෙනම් පුතේ සමීකරණ භාවිතය හා මනෝමය භාවිතය දෙකම සමානද නැද්ද? සමානයි. පුතේ මම ඒ වගේ තුන්වන පදයක් හොයලා පෙන්නන්නම්. බලාගන්න. පුතේ මම මේක ඔයාලට යටින් හදලා පෙන්නන්න. පුතේ මේ බලාගන්න. තුන්වන පදේ හොයනවා මම. පුතේ තුන්වන පදය සොයමු. නැත්නම් T3 සොයමු. පුතේ තුන්වන පදේ කියලා ගත්තම n කීයද? n සමානයි 3යි. පුතේ එතකොට a කීයද? a කීයද? 60යි. එතකොට පුතේ d අපි දැන් පොඩ්ඩකට හරි හොයාගත්තා ඍණ 10යි. පුතේ අපේ එතකොට හොයන්නේ කියලා කියන්නේ T3 කීයදයි කියන එකනේ. එහෙනම් පුතේ T3 කොහොමද හොයන්නේ? පොදු සූත්‍රය Tn සමානයි a ධන n ඍණ 1යි d. එහෙනම් T3 a කීයද? 60යි. n කීයද? 3 ඍණ 1යි. d කීයද? ඍණ 10යි. පුතේ 60යි 3න් එකක් අඩුනාව 2යි ඍණ 10යි. ඍණ සංඛ්‍යාවක් ලියනකොට වරහන් කරන්න ඕනමයි. පුතේ 60 ධන 2 ගුණ කිරීම ඍණ 10යි. උත්තරය ඍණ 20යි. එතකොට සරල කරාම උත්තරය 60න් 20 කඩු කරාම 40යි. එහෙනම් තුන්වන පිළිතුරට ආවේ නැත්තම් තුන්වන පදයට ආවේ 40යි. ඇත්තටම මනෝමයෙන් ගත්ත උත්තරය 40යි. එහෙනම් අපි ක්‍රම දෙකටම සෑදීම උචිතයි කියලා තීරණය කරන්න පුළුවන්. පුතේ මේ විදිහට ඔයාලා ගෙදරදී T4 හා T5 හා T6 සොයලා මේ ස්තන් වලට ගැලපෙන්න උත්තර තියන්න. මම දැන් ඊළඟට හදන්නේ මේ ගානේ දෙවෙනි කොටස. හරි පුතේ දෙවෙනි කොටස කියන්නේ a හා 2a යන සංඛ්‍යා දෙකෙහි සමාන්තර මධ්‍යන්‍යය 6 නම් a හි අගයසයන් සමාන්තර මධ්‍යන්‍යය. පුතේ මේකේ සමාන්තර මධ්‍යන්‍ය කීයක් තියෙද? 1යි. එහෙනම් පුතේ මම මේකට අදාළ ඉස්සෙල්ලාම සටහනක් යටගන්න. එහෙනම් සමාන්තර මධ්‍යන්‍ය 1යි. a සමාන්තර මධ්‍යන්‍යයක් තියෙනවා. ඊළඟ පදය 2යි a. මේක එහෙනම් පළමු පදය, එහෙනම් T1 වෙන පදය, මේක එහෙනම් T2 පදය, මේක එහෙනම් T3 පදය. පුතේ දැන් අපිට කියන වැඩේ බලාගන්න. පුතේ පළමු පදය x, මේක පළමු පදය. හරි. එහෙනම් මේ සංඛ්‍යා රටාවේ පළමු පදය දාන්න. පුතේ මේ සංඛ්‍යා රටාවේ තුන්වන පදේ අපි දන්නවා. මෙන්න මේ තුන්වන පදේ පදනම් කරගෙන තමයි අපි මේ ගාන හදන්න ඕන. එහෙනම් පුතේ තුන්වන පදේ කිව්වොත් n කීයද? 3යි. අපි d දන්නේ නැහැ. හරි. අපි හැබැයි දන්නවා පළමු පදේ කීයද? a කීයද? a. පළමු පදේ කියන එක සංකේතවත් කරන්නේ a ගේ. a ගේ උත්තරේ a. එහෙනම් පුතේ මම තුන්වන පදේ සලකලා මේකට tn සමානයි a ධන n ඍණ 1යි d කියන සූත්‍රය දාන්න. බලමු පුතේ. මම ලියනවා t3 සලකමු. පුතේ පොදු සූත්‍රය tn සමානයි a ධන n ඍණ 1යි d. පුතේ t3 එහෙනම් තුන්වන පදය සමානයි a. a ධන n. පුතේ n කියන්නේ කීයද? 3 ඍණ 1 d අපි දන්නේ. පුතේ තුන්වන පදේ දීලා තියෙනවා පුතේ. මේකේ a සමානයි. පුතේ තුන්වන පදේ දීලා තියෙනවා a සමානයි a ධන a සමානයි පුතේ තුන්වන පදේ දීලා තියෙනවා 2යි a ධන 2යි d. පුතේ දැන් බලන්න
A ගෙන් 2A අඩු වෙන්න ඕන. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන ධන A කියන එක මේ පැත්තට ගියාම ඍණ A වෙනවා. A ධන 2D ඍණ A. පුතේ ධන A ට ඍණ A කැපිලා 2D කියලා මේ පැත්තේ සුළු වෙනවා. එතකොට 2A ගෙන් A අඩුනාම 1. පුතේ එහෙනම් පොදු අන්තරය. එහෙනම් පොදු අන්තරය අපිට හොයාගන්න ඕන. 2D කියන්නේ 2 ගුණ කිරීම D සමානයි. ගුණ කිරීමේ 2 නැති වෙන්න දෙපැත්තම 2කින් බෙදනවා. මේකට මේ කැපෙනවා. එතකොට D සමානයි A බෙදීම 2යි කියන උත්තරේ එනවා. පුතේ පොදු අන්තරයේ උත්තරය A බෙදීම 2යි කියලා එනවා. පුතේ දැන් මම හොයන්න හදන්නේ මෙන්න මේ දෙවන පදේ. බලා ගන්න. දැන් අපි හොයාගත්ත මුල් පදය දන්නවා A, පොදු අන්තරය දන්නවා A බෙදීම 2යි. දැන් මම දෙවන පදය සොයලා මොකක් හරි කරන්න try එකක් දෙන්න. එහෙනම් පුතේ දෙවන පදය. එහෙනම් මම ලියනවා T2 සලකමු. පුතේ T2. එහෙනම් T2ට අදාළව පද ලියමු. A සමානයි A. හරි. පොදු අන්තරය දැන් හොයාගත්ත A බෙදීම 2යි. දැන් අපි T2 කියලා කිව්වොත් n සමානයි 2යි කියන එකක් දන්නවා. එතකොට T2 මොකක්ද කියලා අපි දන්නවා. ගානේ දීලා තියෙනවා සමාන්තර මධ්‍යයන්ය. ඒ කියන්නේ සමාන්තර මධ්‍යයන්ය කියන්නේ T2 කීයද? 6. පුතේ දැන් මම මේක භාවිතා කරනවා Tn සමානයි A ධන n ඍණ 1යි D කියන සූත්‍රය භාවිතයෙන් සුළු කරලා ඒට උත්තරේ ගන්න. පුතේ එහෙනම් T2 සමානයි A කියන්නේ A ධන n කියන්නේ 2 ඍණ 1 D කියන්නේ A බෙදීම 2යි. මෙන්න පුතේ T2 කියන්නේ 6 සමානයි A ධන දෙකෙන් එකක් අඩු කරාම 1යි 1 මේ පදයෙන් ගුණ කරාම A පදේමයි. පුතේ මෙන්න Aට A බෙදීම 2ක් එකතු වුණාම උත්තරය 3යි A බෙදීම 2යි 6යි. පුතේ දැන් මම A කියන්නේ මොකක්ද කියන එක හොයාගන්න A උක්ත කරනවා. බලන්න. පුතේ 6 සමානයි 3යි A බෙදීම 2යි. පුතේ මෙන්න මේ බෙදීමේ දෙක නැති වෙන දෙපැත්තම දෙකෙන් ගුණ කරනවා. මේකට මේක කැපෙනවා. එතකොට 3යි A සමානයි 6 වරක් 2 12යි. පුතේ 3යි A කියන්නේ 3 ගුණ කිරීම A ගුණ කිරීම 3 නැති වෙන්න දෙපැත්තම 3 බෙදනවා. මේකට මේ කැපිලා A සමානයි 4යි කියලා එනවා. එහෙනම් පුතේ අපිට A සොයන්නේ කියලා කියන්නේ උත්තරය 4යි. පුතේ අපි දැන් 4 වෙනි ගාන හදන්න යන්නේ. එතකොට පුතේ මෙන්න මේ 4 වෙනි ගානේ මාර විශේෂ ලක්ෂණයක් තියෙනවා. පුතේ මෙන්න මේ ගාන මම කොටස් දෙකකට කඩා ගන්නවා. කඩාගෙන සමීකරණ දෙකක් නිර්මාණය කරගන්න. කොහොමද කියලා බලමු. මෙන්න මේ ගාන කොටස් දෙකකට කඩා ගන්න. පුතේ 15 වන පදයේ 73යි. අන්නේ කෑල්ල මම එකක් විදියට ගත්තා. ඊළඟ කෑල්ල මුල් පද 20ෙහි අයික්‍ය 1010යි. පුතේ 15 වන පදයේ 73යි. ඊළඟ එක මුල් පද 20ෙහි අයික්‍ය 1010යි කියන එක මම කොටස් දෙකකට කඩලා වෙන් කරගත්තා. පුතේ මම එක් කොටස භාවිතයෙන් සමීකරණ දෙකක් නිර්මාණය කරන්න හදනවා. පුතේ 15 වන පදය 73යි. මේ 15 වන පදය ඒ කියන්නේ T15 කියන 73යි. ඒක මාර ලස්සනයි. පුතේ එහෙනම් n සමානයි අපි දන්නවා 15 වන පදේ කිව්වම n සමානයි 15. පුතේ 15 වන පදේ කිව්වම T15 සමානයි 73යි. දීලා තියෙනවනේ. පුතේ අපිට A දීලත් නැහැ. මාර ප්‍රශ්නයක්. A දීලත් නැහැ. D දීලත් නැහැ. පොඩ්ඩක් හිතන්න ඕන ප්‍රශ්නයක් මෙතන හිර වෙලා තියෙනවා. මම පොඩ්ඩක් සූත්‍රයක් හදාගන්න try එකක් දෙන්න පුතේ. හරි. සූත්‍රයක් හදාගන්න. පුතේ මේ ටික සම්බන්ධ කරලා ගොඩනගා ගන්න පුළුවන් සූත්‍රය මොකද්ද? පුතාට මතකද? Tn සමානයි A ධන n ඍණ 1යි D කියලා සූත්‍රයක්. මේක මතක තියෙන්න ඕන පුතේ. උපු කිරීම පවා අපි කියලා දෙන්න ඉන්න. පුතේ දැන් බලමු මේක හදන්නේ කොහොමදයි කියලා. පුතේ මම 15 වන පදය භාවිතා කරලා n වෙනුවට පාලවාදේශ කරා A කියන එක දන්නේ
n දන්නවා 15 ඍණ 1යි d දන්නේ. t 15 දන්නවා 73යි. a දන්නේ පුතේ 15න් එකක් අඩු නම් 14යි d. පුතේ මේක තමයි මට වැදගත් පළවෙනිම සමීකරණය. මේක තමයි මට වැදගත් පළවෙනිම සමීකරණය. පුතේ මම මේක ඔප්පු කරලා පැත්තක තියන දෙනවා. මම මේ පැත්තක තියාගන්න. මෙන්න පුතේ බලන්න. පුතාලා පැත්තක තියාගන්න. 73 සමානයි a ධන 14යි d. පුතේ මේ කොලේකුයි පෑනකුයි අරගෙන හදන්න ඕන හොඳේ. පුතේ මේ කොලේකුයි පෑනකුයි අරගෙන හදන්න ඕන. පුතේ දැන් බලන්න. එහෙනම් මම දැන් මේකේ මුල්පද 20 අයික්‍ය කියන එක ගන්න. පුතේ මුල්පද 20 අයික්‍ය. පුතේ මුල්පද 20 අයික්‍ය. ලස්සනයිනේ. හරිද ගැඹුරුයි වගේ. ඒ වුණාට මා කිසිම ගැඹුරක් නෑ. කිසිම ගැඹුරක් නෑ. පුතේ මුල්පද 20 අයික්‍ය. පුතේ මේ බලන්න. මුල්පද 20 අයික්‍ය S20. පුතේ මුල්පද 20 අයික්‍ය S20. දීලා තියෙන 1010. හරි. මුල්පද 20 කියලා කිව්වම මුල්පද 20 කිව්වම n සමානයි 20යි. a දීලා නෑ පුතේ d දීලා නෑ පුතේ. දැන් බලන්න. පුතේ a තුයි d තුයි n තුයි s තුයි සම්බන්ධ වෙච්ච සමාන්තර ශ්‍රේණියක ඓක්‍ය සෙවීමේ සූත්‍රය තමයි Sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. දැන් අපි සුළු කරන්න මේකට ආදේශ කරමු. S20 n වෙනුවට 20 ආදේශ කරා. n වෙනුවට 20 ආදේශ කරලා බෙදීම 2. 2යි a දන්නේ n කියන්නේ 20 ඍණ 1යි d. d දන්නේ නෑ. පුතේ බලන්න. S20 අපි දන්නවා 10යි 10යි. මෙන්න පුතේ 22 බෙදුනම 10යි 2යි a ධන 19යි d. පුතේ මේ බලන්න. පුතේ 10 මේ බලන්න. මෙතන තියෙන පුතේ ගුණ කිරීමේ 10යි. ගුණ කිරීමේ 10ක් නැති වෙන්න දෙපැත්තම 10න් බෙදමු. මේකට මේ කැපුණම එතකොට 101 සමානයි 2යි a ධන 19යි d. පුතේ දැන් බලන්න. ලස්සනේට තා සූත්‍රයක් මම ගොඩ නැගුවා. මෙන්න මේ සූත්‍රය. ලස්සනේට මම තා සූත්‍රයක් ගොඩ නැගුවා. මෙන්න මේ සූත්‍රය. ඒ ආවේ මොකද පුතේ? 101 සමානයි 2යි a ධන 19යි d. මේක දෙක. සමීකරණ විදියට ගත්තා. මම පැත්තකින් ලියුවා. පුතාට දැන් අර සමීකරණ දෙක බලනකොටම පොඩ්ඩක් මතක් වෙන්න ඕන මොකක් හරි ක්‍රමයක්. පුතාට මතකද? සමගාමී සමීකරණ විසඳීම. සමගාමී සමීකරණ විසඳීම භාවිතයෙන් තමයි මේක සුළු කරන්න ඕන පුතේ. කොහොමද ඒක සුළු කරන්නේ? හරියට බලන්න. පුතේ මම කරන වැඩේ බලන්න. පුතේ මම කරන වැඩේ බලන්න. මම පළවෙනිටම කරන්නේ පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරගන්න. පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරගන්න. පුතේ එක ගුණ කරනවා දෙකෙන්. එතකොට එන්නේ 73 දෙකෙන් ගුණ කරාම 146 සමානයි 2යි a 14 දෙකෙන් ගුණ 28යි d. මම මේක තුන සමීකරණය කියලා ගන්නවා. දැන් මම පළවෙනි සමීකරණයට මොකද්ද කරලා තුන්වෙනි සමීකරණයක් ගත්ත නිසා පළවෙනි සමීකරණය ඉතින් අයින් කරලා දෙවෙනි සමීකරණය තුන්වෙනි සමීකරණය විතරක් බලනවා. පුතේ 2යි 3යි දිහා බලනකොට මට මෙන්න මේ තුන්වෙනි සමීකරණයෙන් දෙවෙනි සමීකරණය අඩු කරන්න හිතෙනවා. එහෙනම් 3ෙන් අඩු කරනවා 2ක්. පුතේ එහෙනම් 146 ඍණ 101 සමානයි මෙන්න 2යි a ධන 28යි d ඍණ 2යි a ධන 19යි d. පුතේ මෙන්න මේක සුළු වුණාම උත්තරය 45යි. පුතේ 2යි a ධන 28යි d ඍණ වර ධන 2යි a ඍණ 2යි a ඍණ වර ධන 19යි d ඍණ 19යි d. මේක කැපෙනවා. පුතේ මට කියන්න 28යි d ගෙන් 19යි d අඩු වුණාම කීයද? 9යි d. එතකොට පුතේ 45 මේකට වෙන්නේ. පුතේ දැන් බලන්න. පුතේ
45යි 9D කියන්නේ 9 ගුණ කිරීම D. ගුණ කිරීමේ 9 නැති වෙන දෙකටම 9 බෙදනවා. මේකට මේක කැපෙනවා. D සමානයි 45 9 බෙදුනම උත්තරේ 5යි. D සමානයි 5යි. ඒ කියන්නේ අපි දෙවෙනි එකට තමයි උත්තරේ පළවෙනි එකම ගත්තේ. පොදු අන්තරය 5යි කියලා. මේ ඇවිල්ලා තියෙන්නේ පොදු අන්තරය. පුතේ දැන් බලන්න. මට පුතේ මේක දිහා බලන් ඉන්නකොට මේ D ගේ අගය පළවෙනි සමීකරණය හෝ දෙවෙනි සමීකරණය හෝ තුන්වෙනි සමීකරණය ආදේශ කරන්න හිතෙනවා. පළවෙනි සමීකරණය හෝ දෙවෙනි සමීකරණය හෝ තුන්වෙනි සමීකරණය ආදේශ කරන්න හිතනවා. එහෙනම් පුතේ මම ආදේශ කරන්නේ මම හරිය කැමති පළවෙනි එකට ආදේශ කරන්න. බැලුවත් හරි ලේසි වගේ. ඒක නිසා මම පළවෙනි එකට ආදේශ කරනවා. පුතේ බලාගන්න. පුතේ පළවෙනි සමීකරණය මොකද්ද? එක සලකමු. පුතේ පළවෙනි සමීකරණය 73 සමානයි a ධන 14යි d. පුතේ d වෙනුවට ආදේශ කරනවා 5. 73 සමානයි a ධන 14 වරක් 5. 14 වරක් 5 ඊට 70යි. 14 වරක් 5 70යි. ධන 70 නැති කරන්න දෙපැත්තටම ඍණ 70ක් දාලා පුතේ. ධන 70 ඍණ 70 කැපෙනවා. ඒ සමානයි 73 70 කඩුනාම 3. එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ මුල් පදේ. පුතේ ඔන්න ඔය විදියට අපි හතරවෙනි ගාන සාකච්ඡා කරලා අවසానයි. පුතා මේ අපි හදන්නේ පස්වෙනි ගාන. පුතේ මම මේ ගාන ඉස්සෙල්ලා කියවන්න. එක්තරා ශ්‍රේණියක n වැනි පදය 25 ඍණ 4යි n වේ. මෙම ශ්‍රේණියේ මුල් පද 3 ලියන්න. දෙවෙනි ප්‍රශ්නය. මෙම ශ්‍රේණියේ ඍණ 83 යනු කීවෙනි පදයද? ඊළඟ ප්‍රශ්නය. මෙම ශ්‍රේණියේ මුල් පද 22 අයික්‍ය සොයන්න. පුතේ අපි මේ ගාන හදන්නේ කොහොමද කියලා බලමු. අපි මෙතෙක් කරපු විදියට නෙවි මේ ගාන නම් හදන්නේ. පුතේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මුල් පද 3 සොයන්න. පුතේ හදන විදිය බලන්න. පුතේ අපිට දීලා තියෙනවා n වැනි පදය 25 ඍණ 4යි කියලා. එහෙනම් පුතේ මම ලියනවා n වැනි පදය සමානයි tn සමානයි 25 ඍණ 4යි n. පුතේ දැන් බලන්න. පුතේ අපෙන් අහන්නේ මුල් පද 3නේ. එහෙනම් පළවෙනි පදය ඕන, දෙවෙනි පදය ඕන, තුන්වෙනි පදය ඕන. එහෙනම් මම ලියනවා පළවෙනි පදය t1 කොහොමද හොයන්නේ? n වෙනුවට ආදේශ කරන එක. පුතේ 25යි 4ක් 1 4යි. 25න් 4 කඩුනාම 21යි. පුතේ දෙවෙනි පදය ඒ කියන්නේ t2 සමානයි 25 ඍණ n වෙනුවට ආදේශ කරනවා 2. එතකොට 25 ඍණ 4 2 8යි. 25න් 8ක් අඩු වුණා කීයද පුතේ? කීයද? 17යි. පුතේ තුන්වෙනි පදය. ඒ කියන්නේ t3 සමානයි 25 ඍණ 4 වරක් 3. ඒ කියන්නේ 25න් අඩු කරන්න ඕන 4 වරක් 3 12. පුතේ 25න් 12ක් අඩු වුණා කීයද? 13. පුතේ දැන් බලන්න. මෙන්න දැන් දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය හදන්න හදන්න. පුතේ මෙම ශ්‍රේණියේ ඍණ 83 යනු කීවෙනි පදයද? පුතේ මෙම ශ්‍රේණියේ ඍණ 83 යනු කීවෙනි පදයද? දැන් බලාගන්න පුතේ හදන විදිය. පුතේ අපිට ශ්‍රේණියේ n වෙනි පදය දීලා තියෙනවා. n වෙනි පදය කියන්නේ මොකද්ද? 25 ඍණ 4යි. එහෙනම් අපි දන්නවා n වෙනි පදය. මොකද්ද? ඒ කියන්නේ tn සමානයි 25 ඍණ 4යි. පුතේ n වෙනි පදය ඒ කියන්නේ 5 වෙනි පදය, 6 වෙනි පදය, 12 වෙනි පදය, 30 වෙනි පදය, 11 වෙනි පදය. ඒ වගේ නේ අදහස්. පුතේ එහෙනම්
ඍණ 83 යනු කීවෙනි පදයේද? එහෙනම් ඍණ 83 කියලා කියන්නේ කීවෙනි පදයේද කියලා අහනකොට අපි හොයන්න ඕන n. එහෙනම් පුතේ අපි n හොයමු. පුතේ මම කරන වැඩේ බලන්න. ඍණ 4යි n නැති වෙන්න නම් දෙපැත්තටම ධන 4යි n දාන්න. පුතේ ඍණ 4යින්ට ධන 4යින් කැපුවම මේ පැත්ත 25යි කියලා එනවා. මේ පැත්තේ 4යින් ඍණ 83යි කියලා එනවා. පුතේ ඍණ 83 නැති වෙන්න දෙපැත්තටම ධන 83ක් දාන්න. මේකට මේ කැපිලා 4යින් මේ පැත්ත ඉතුරු වෙනවා. පුතේ එකතු වෙනවා 108යි. පුතේ 4යින් 4යින් කියන්නේ 4 ගුණ කිරීමෙන් සමාන 108යි. පුතේ ගුණ කිරීමේ 4 නැති වෙන දෙපැත්තම 4ෙන් බෙදනවා. ගුණ කිරීමේ 4 බෙදීමේ 4 කැපුණම n සමානයි. පුතේ 108 දෙකෙන් බෙදන්න ඕන. එතකොට බලාගන්න. පුතේ 108 4ෙන් බෙදන්න ඕන. බලාගන්න පුතේ හදන්නේ. පුතේ 10ට 4 ඒවා 2යි. දෙකක් ඉතිරි. 28ට 4 ඒවා 7යි. පුතේ එහෙනම් ඍණ 83 කියලා කියන්නේ 27 වන පදය. පුතේ ඔය ගාන හදනකොට අපි දැනට වෙනකන් අපි අර කිසිම සූත්‍රයක් භාවිත කරේ නැහැ. පුතේ අපි බලමු ඊළඟ ඒව හදනකොට සූත්‍රයක් භාවිත කරන්න ඕනද කියලා. පුතේ බලාගන්න. පුතේ තුන්වෙනි ප්‍රශ්නේ මම හදන විදිය බලන්න. පුතේ තුන්වෙනි ප්‍රශ්නේ මම හදන විදිය බලන්න. පුතේ අපි දන්නවා මේකේ පළමු පද තුන සොයන්නේ කියලා තිබ්බනේ. එහෙනම් අපි හෙව්වා. ඒතර පළවෙනි පදය 21යි කියලා, ඊට පස්සේ 17යි කියලා, ඊට පස්සේ 13යි කියලා මුල් පද තුන හෙව්වා. පුතේ මුල් පද තුන හොයනකොට අපි මෙන්න මේක පොඩ්ඩ තුන ගාන හදනකොට පොඩ ලියන්න. තුන ගාන හදනකොට මේක පොඩ ලියන්න. ඇයි මොකද ඒක ලියන්නේ? පුතේ මම පළමු පදේ මොකක්ද කියලා පොඩ්ඩක් ලියුවා. පළමු පදේ එනවා 21. මම පොදු අන්තරය හොයන හදා. පොදු අන්තරය හොයන විද්‍ය පුතාලන්ට මතකද? පුතේ පොදු අන්තරය හොයන්නේ කොහමද? පසු පදය ඍණ පෙර පදය. පුතේ පසු පදය එක ළඟ පිටින සංඛ්‍යා දෙකක් ඉතින් රවුන්ඩ් කරගන්න ඕන. ඒ කියන්නේ අන්‍යෝන්‍ය සංඛ්‍යා දෙකකින් තමයි පසු පදයෙන් පෙර පදය අඩු කරන්න ඕන. එහෙනම් පුතේ මම 13න් අඩු කරනවා 17. උත්තරේ එනවා කීයද? 4යි ඍණ. පුතේ 13 ලකුණ ධන 17 ලකුණ ඍණ. වැඩි එකෙන් අඩු එක අඩු කරා වැඩි සංඛ්‍යාවේ ලකුණ දැම්මා ඍණ 4. දැන් බලන්න. පුතේ මම පොදු අන්තරය හොයාගත්ත පළමු පදය හොයාගත්තා. පළමු පදය සංකේතවත් කරන්නේ A අක්ෂරය, පොදු අන්තරය සංකේතවත් කරන්නේ D අක්ෂරය. දැන් බලන්න පුතේ මම ඊළඟට කරන වැඩේ. පුතේ මුල් පද 22 අයිත්‍ය. මුල් පද 22. පොට්ටක් මම ඉරක් වෙනගත්තා. පුතේ මුල් පද 22 කියලා කිව්වම මට කියන්න n කීයද? n 22. හරි. පුතාලා දක්ෂයි. පුතේ පළමු පදේ කීයද? 21යි. හරි. ඒකත් හරි. පොදු අන්තරය D කීයද? ඍණ 4යි. පුතේ අපි මෙන්න මේ කොටස් ටික හොයාගත්තා. මුල් පද 22 අයිත්‍යනේ අපි දන්නේ නැහැ පුතේ. ඒක දන්නේ නැහැ කියලා අපි ලිව්වා. පුතේ පුතාලට n තුයි a තුයි d තුයි s 22යි පදනම් කරගෙන සූත්‍රයක් ගොඩනගන්න පුළුවන්. මොකද්ද ඒ සූත්‍රය? sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. පුතේ මම ඒක ලියනවා. බලාගන්න. sn සමානයි n බෙදීම 2යි 2යි a ධන n ඍණ 1යි d. බලන්න. එතකොට s22 හොයන්න තියෙන්නේ 22 a බෙදීම 2 a කියලා කියන්නේ කීයද? 21යි ධන n 22 ඍණ 1 d ඍණ 4. පුතේ බලන්න. එතකොට 22 දෙකෙන් බෙදුනම 11. 21 වරක් 2 42. ධන 22 එකක් අඩු වුණාම 21. ගුණ කිරීම ඍණ 4.
දැන් බලන්න. පුතේ 11 42 පුතේ මෙන්න ධන 21 ගුණ කිරීම ඍණ 4. ධන වරක් ඍණ 9යි 21 වරක් 4 84යි. පුතේ දැන් බලන්න. පුතේ මම සූත්‍රය තවදුරටත් සුළු කරන්න හදයි. සූත්‍රය තවදුරටත් සුළු කරන්න හදයි. S22 සමානයි 11 වරක්. පුතේ 42 අඩු කරන්න ඕන 84ක්. 42 ලකුණ ධන 84 ලකුණ ඍණ. පුතේ එහෙනම් වැඩි එකෙන් අඩු එක අඩු කරාම 42යි. වැඩි සංඛ්‍යාවේ ලකුණ ඍණ 42යි. ඍණ සංඛ්‍යාවල් ලියනකොට වරහන් කරන්න ඕනමයි පුතේ. පුතේ 42 11න් ගුණ කරන්න ඕන. S22 සමානයි 42 11න් ගුණ කරන්න ඕන. කොහොමද පුතේ කරන්නේ? ඍණ 4යි 2යි ඇතින් ලිව්වා. 4යි 2 එකතුව 6යි 6 මැදින් ලිව්වා. 11 වරක් ඍණ 42 ඍණ 462යි. පුතේ ඔන්න ඔය විදිහට තමයි 3 වෙනි කොටසේ උත්තරේ ගන්න.